Hello guys, මම දිනුක. Conceit knowledge YouTube channel එක වෙනුවෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ combined maths වල applied part එකේ තියෙන වෘත්ත චලිතය කියන පාඩම. වෘත්ත චලිතයෙන් අනිවාර්ය එකක් exam එකට එනවා. වෘත්ත චලිතය ගැන කතා කළොත් මේකදී අපි කතා කරන්නේ යම්කිසි වස්තුවක් වෘත්තානුකූල මාර්ගයක ගමන් කරන විට එම වස්තුවේ ප්‍රවේග ප්‍රතික්‍රියා ඒ වෘත්තාකාර මාර්ගයෙන් ඉවත් වුණාට පස්සේ ඒ වස්තුවේ හැසිරීම ඒ වස්තුවේ කෝණික ප්‍රවේග කෝණික ත්වරණය ස්පර්ශී ප්‍රවේග ස්පර්ශී ත්වරණ ඔන්න ඔය කියන මාතෘකාව වගේ වල ගණන් තමයි අපි මේකදී සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් සිරස් තලයක වෘත්තානුකූල මාර්ගයේ ගමන් කරනවා නම් ඒක සිරස් වෘත්ත චලිතය ලෙසත් තිරස් තලයක නම් ගමන් කරන්නේ ඒක තිරස් වෘත්ත චලිතය ලෙසත් හඳුන්වනවා. ඒ යටතේ මුලින්ම මම කෝණික ප්‍රවේගය කියන එක අර්ථ දැක්වුවොත් ඒ කියන්නේ වස්තුවක් යම්කිසි වක්‍රයක චලනය වන විට එයා මගින් කේන්ද්‍රය මත ආපාතනය කරන කෝණය නිරන්තරයෙන් වෙනස් වෙනවා. මේ කෝණය වෙනස් වීම හේතුවෙන් මෙන්න මේ අදාළ වස්තුවේ කෝණික විස්ථාපනය වෙනස් වෙනවා. කෝණික විස්ථාපනය වෙනස් වෙනවා කියන්නේ කෝණික ප්‍රවේගය වෙනස් වෙනවා. කෝණික ප්‍රවේගය සමානයි කෝණික විස්ථාපනය බෙදීම කාලය. කෝණික ප්‍රවේගය අපි වෘත්ත චලිතයේදී හඳුන්වන්නේ ඔමේගා කියන සංකේතයෙන්. කෝණික විස්ථාපනය කියන්නේ θ කාලය t. මේක තමයි සමීකරණය. අපිට මේ සමීකරණ වල තව විදිහකට දක්වන්න පුළුවන්. ඒ කියන්නේ ඔමේගා සමානයි θ වෙනස් වීම කාලය වෙනස් වීමට දරන අනුපාතයක් තමයි මේ තියෙන්නේ. θ වෙනස් වීම කියන එක අපිට ලියු හැකි අවකලනය සුළුයි. d θ කාලය වෙනස් වීමත් අපිට ලියු හැකි අවකලනය සුළුයි. ඒ කියන්නේ θ කාලය විශ්ේ අවකලනය කරාම එන්නේ θ නෝට්. අපි ඒක හඳුන්වන්නේ θ අවකලනය කරාම t විශ්යෙන් ලැබෙන්නේ θ නෝට්. ඒ කියන්නේ ඔමේගා සමානයි θ නෝට්. ඊළඟව කතා කළොත් කෝණික ත්වරණය ගැන. කෝණික ත්වරණය කියන්නේ යම් වස්තුවක් වක්‍රයක චලනය වන විට සිදුවන කෝණික ප්‍රවේගය වෙනස් වීම හේතුවෙන් ඇතිවන සංසිද්ධියක්. ඒ කියන්නේ කෝණික ත්වරණය සමාන වෙනවා කෝණික ප්‍රවේගය බෙදීම කාලය. ඒ කියන්නේ කෝණික ත්වරණය අපි හඳුන්වන්නේ ඇල්ෆා කියලා. ඇල්ෆා සමාන වෙනවා ඔමේගා බෙදීම t. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් ඇල්ෆා සමානයි θ නෝට් බෙදීම t. ඒ වගේම අපිට මේක දක්වන්න පුළුවන් අවකලනය ඇසුරෙන් ඇල්ෆා සමානයි ප්‍රවේග වෙනස් වීම d θ නෝට් බෙදීම කාලය වෙනස් වීම d θ. θ නෝට් කාලයෙන් අවකලනය කරාම අපිට ලැබෙනවා θ ඩබල් නෝට් කියලා.
ඊට පස්සේ මම කතා කරොත් වෘත්තයක චලනය වන විට ස්පර්ශීය ප්‍රවේගය. ඒ කියන්නේ වස්තුවක් වෘත්තයක චලනය වෙනවා නම් ඒ කේන්ද්‍රයකට හිතුවොත් ඒ වස්තුවේ ස්පර්ශකයේ දිශාවට තියෙන සංරචකය ඒ ප්‍රවේගය අපි v කියලා හඳුන්වනොත් ඒ සංරචකය වෘත්තයේ ආරේ r ලෙස සැලකුවොත් v සමානයි r ඔමෙගා. v සමානයි r ඔමෙගා කියන එක අපි ෆිසික්ස් වලදී ඉගෙන ගන්නවා. මේකෙදි අපි ඔමෙගා වෙනකොට හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ r θ නෝට් කියලා. v සමානයි r ඔමෙගාම තමයි ඔමෙගා වෙනකොට අපි θ නෝට් කියන එක තමයි පාවිච්චි කරන්නේ. v සමානයි r θ නෝට්. ඊළඟ කතා කරොත් වෘත්තයක චලනය වන විට ත්වරණය වෘත්තයක චලනය වන විට ත්වරණය අර r ලෙස සැලකුවොත් යම් වස්තුවක් වෘත්තයක චලනය වෙනවා නම් එයාගේ ත්වරණය සෑම විටම ක්‍රියාත්මක වන්නේ කේන්ද්‍රය දෙසට. ඒ හින්දා අපි මේකට කේන්ද්‍ර අවිසාරී ත්වරණය කියලා කියනවා. එතකොට අපි මේ ත්වරණය සිම්පල් A කියලා ගත්තොත් මෙන්න මේ ත්වරණය ස්පර්ශීය ප්‍රවේගයේ වර්ගය අරයට දාන අනුපාතය ලෙස ලියුව හැකියි. ස්පර්ශීය ප්‍රවේගයේ වර්ගය බෙදීම අරය. කේන්ද්‍ර අවිසාරී ත්වරණය සමානයි v වර්ග බෙදීම r. මේක අපි v වෙනුවට r ඔමෙගා වර්ග ආදේශ කළොත් r වර්ග ඔමෙගා වෙනුවට θ වර්ග θ නෝට් වර්ග r θ නෝට් වර්ග. වෘත්තයක චලනය වෙද්දී ඒ වස්තුව මත කේන්ද්‍රයේ දෙසට ත්වරණයක් මෙන්ම සමහර අවස්ථාවලදී ස්පර්ශයේ දිශාවටත් ත්වරණයක් තියෙන්න පුළුවන්. අපි ඒක හඳුන්වනවා ස්පර්ශීය ත්වරණය කියලා. එතකොට මේ ස්පර්ශීය ත්වරණය අපි ෆිසික්ස් වල වගේම තමයි A සමානයි r ඇල්ෆා ලෙස හඳුන්වනවා. A සමානයි r ඇල්ෆා. ඇල්ෆා කියන්නේ θ ඩබල් නෝට්. ඊළඟට වෘත්ත චලිතයක යෙදෙන වස්තුවක ඇති වන බලය ගැන කතා කළොත් වස්තුවක් වෘත්තයක චලනය වන්නේ නම් ඒ වස්තුව මත වෘත්තයේ කේන්ද්‍රය දෙසට යොමු වෙච්ච බලයක් තියෙන්න ඕනේ. වස්තුව මගින් මෙන්න මේ බලය සකසා ගන්න හුඟක් වෙලාවට ප්‍රතික්‍රියා බලය, එහෙම නැත්නම් ආත්‍යති බලය, එහෙම නැත්නම් බරේ සංරචකයේ ඝර්ෂණය වගේ සංසිද්ධි වලින්. ඊළඟට මම කතා කළොත් නියත ප්‍රවේගයෙන් යන වස්තුවක සැලකුවොත් එයාගේ ස්පර්ශීය ත්වරණය සෑම විටම බිඳුවක් වෙනවා. නියත ප්‍රවේගයෙන් යන වස්තුවක හෝ නියත කෝණික ප්‍රවේගයෙන් යන වස්තුවක ස්පර්ශීය ත්වරණ සංරචකය බිඳුවක් වෙනවා. ඒ කියන්නේ v සමානයි r θ නෝට්. නියත වේගයකින් නම් යන්නේ v කියන්නේ නියතයක්. මේ පදයේ නියතයක් කියන්නේ අනිවාර්යෙන් මෙන්න මේ දෙන්නගේ ගුණිතයක් නියතයක් වෙනවා. ඒ කියන්නේ r θ නෝට් සමානයි නියතයක්. r කියන්නේ වෘත්තයේ අරය නම් අරය කියන්නේ අනිවාර්යෙන් නියතයක්. අරය කියන්නේ අනිවාර්යෙන් නියතයක්. අරය නියතයි කියන්නේ අනිවාර්යෙන්ම මේ දෙන ගුණිතය නියතයක් නම් අරය නියතයි නම් අනිවාර්යෙන් θ නෝට් කියන එකත් නියතයක් වෙන්න ඕනේ. මම නියත k කියලා ගන්නවා. θ නෝට් k නම් θ නෝට් කාලය විශ්ෙන් අවකලනය කරාම අපිට එන්නේ d θ නෝට් කාලය විශ්ෙන් අවකලනය කරාම අපිට එන්නේ θ ඩබල් නෝට්.
ඒ කියන්නේ කෝණික ත්වරණය. කේව අවකලනය කරාම ඒ කියන්නේ නියතයක් නියතයේ මොන විශේෂයෙන් අවකලනය කළා බිඳුවයි අපිට එනවා කෝණික ත්වරණය සමානයි බිඳුවක් කියලා. කෝණික ත්වරණය බිඳුව වීමත් එක්කලා ස්පර්ශීය ත්වරණය කියන්නේ A සමානයි r θ ඩබල් නෝට්. ඒ කියන්නේ θ ඩබල් නෝට් බිඳුව වෙනත් එක්කලා ස්පර්ශීය ත්වරණ සම්ප්‍රචලයේ බිඳුවක් වෙනවා. උතර අපි කිව්ව හැකි යම් වස්තුවක් නියත කෝණික ප්‍රවේගයෙන් හෝ නියත වේගයකින් චලනය වන්නේ නම් එහි ස්පර්ශීය ත්වරණ සංරචකය බිඳුවක් වේ. ඒ කියන්නේ ස්පර්ශකයේ දිශාවට ත්වරණයක් නොපවතී. වෘත්ත චලිතයේ ගාණක් ගැන කතා කළොත් හැම ගාණකම අහන්නේ එකම තීර ටික. ඒ කියන්නේ වෘත්ත චලිතයේ ගාණක අහුවොතින් යම් කිසි වස්තුවක ප්‍රවේගය සහ කෝණික ප්‍රවේගය හොයන්න කිව්වොත් ඒ වෘත්ත චලිතයේ දෙන වස්තුවේ අවස්ථා දෙකක් සලකලා ශක්ති සංස්ථිති නියමය. අවස්ථා දෙකක් සලකලා ශක්ති සංස්ථිති නියමය දෙන්නාම අපිට මේ කියන ප්‍රවේගය හෝ කෝණික ප්‍රවේගය හොයාගන්න පුළුවන්. ඒ වගේම කෝණික ත්වරණයක් ගැන අහුවොතින් අපි ඉස්සර ශක්ති සංස්ථිති නියමය දාලා කෝණික ප්‍රවේගය හොයාගන්නවා. කෝණික ප්‍රවේගය කියන්නේ θ නෝට්. ඒ θ නෝට් කාලයේ විශේෂයෙන් අවකලනය කරලා θ ඩබල් නෝට් එහෙම නැත්නම් කෝණික ත්වරණය අපිට හොයාගන්න පුළුවන්. වෘත්ත චලිතයේ දෙන වස්තුවක් මත බලයක් හොයන්න තිබ්බොත් කරන්න තියෙන්නේ ඒ වස්තුව සලකලා F සමානයි ma F සමානයි ma කේන්ද්‍රයේ දෙසට F සමානයි ma වෘත්තයේ කේන්ද්‍රයේ දෙසට දාන එක. ඒ වගේම වස්තුව වෘත්ත චලිතය අවසන් කරලා ඒ වෘත්තේ චලිතයෙන් එළියට එනවා. ඒ කියන්නේ ඊට පස්සේ ගුරුත්වය යටතේ නම් චලනය වෙන්නේ සාමාන්‍ය පරිදි චලිත සමීකරණ වලින් අපිට ගණන් හදන්න පුළුවන්. වෘත්ත චලිතය ගැන කතා කළොත් ඒක මෙන්න මේක කියන පොයින්ට් වලට බෙදෙනවා. ඒ කියන්නේ බාහිර පෘෂ්ඨ මත සිදුවන වෘත්ත චලිතය, අභ්‍යන්තර පෘෂ්ඨ මත සිදුවන වෘත්ත චලිතය, තන්තුවක් එල්ලා ඇති තන්තුවක් සමග සිද්ධ වෙන වෘත්ත චලිතය, බටයක් තුලින් වස්තුවක සිද්ධ වෙන වෘත්ත චලිතය විදිහට. දෙදස් 7 වෘත්ත චලිත ගාන ගැන කතා කළොත් ඒ කියන්නේ O කේන්ද්‍රයේ සහ සිම්පල් A අරේ සහිත සුමට ගෝලයක් මේසයක තිරස් පෘෂ්ඨය මත සවි කර ඇත. සුමට P අංශුවක් ගෝලයේ පිටත පෘෂ්ඨයේ A ලක්ෂයක තබනු ලැබේ. මෙහි OA උඩු සිරසත් සමග ඇල්ෆා කෝණයක් සාදයි. අංශුව නිශ්චලතාවයේ සිට මුදා ගන්නු ලැබේ. මේ දිනේ 2007 A level ගාන. මම නැවත ගාන බෝඩ් එකේ ලියුමක් කරන්නේ නැහැ. ඒකේ පළවෙනි කොටසේ අහන්නේ OP උඩු සිරසත් එක්කලා තීට කෝණයක් සාදන විට අංශුව තවමත් ගෝල පෘෂ්ඨය සමග ස්පර්ශ වී නැත්නම් ඒ තීට නෝට්ගේ වර්ගය සමානයි 2D වරහන් ඇතුළේ cos alpha ඍණ cos තීට බව පෙන්වනවා. දෙදස් 7 A O කේන්ද්‍රය සහ සිම්පල් A අරය සහිත O කේන්ද්‍රය සහ සිම්පල් A අරය සහිත සුමට ගෝලයක් මේසයක තිරස් පෘෂ්ඨයේ මත සවි කර ඇත. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයකට තිරස් පෘෂ්ඨය මත සවි කරලා තියෙනවා. සුමට P අංශුවක් ගෝලයේ පිටත පිටදී A ලක්ෂයක තබනු ලැබේ. ඊට පස්සේ කියනවා මෙහි OA උඩු සිරසත් එක්ක ඇල්ෆා කෝණයක් සාදයි. ඒ කියන්නේ ඇල්ෆා කැපිටල් A ගේ පිහිටීමක් දක්වලා තියෙනවා. OA කියන්නේ උඩු සිරස කියන්නේ මේක ඒ සිරසත් එක්ක ඇල්ෆා කෝණයක් සාදයි. මෙන්න මේ ආකාරයට ඇල්ෆා කෝණයක් සාදයි. මේ වස්තුවේ බර ගන්නවා නම් G කියලා. අංශුව නිශ්චලතාවයේ සිට මුදා හරි. ඒ කියන්නේ මේ අවස්ථාවේ නම් අංශුව නිශ්චලතාවයේ මුදා ගන්න. ඒ කියන්නේ ප්‍රවේගයේ බිඳුවයි.
OP උඩු සිරසත් එක්කලා තීටා කෝණයක් සාධන විට. උඩු සිරසත් එක්කලා තීටා කෝණයක් සාධන විට. අංශුව තවමත් ගෝල පෘෂ්ඨය සමග ස්පර්ශ වී ඇතනම් කෝණික ප්‍රවේගයට සම්බන්ධයක් ගන්න එක තමයි වෙන්නේ. එතන මම මේ අවස්ථාවට රූපයක් අරගන්නවා. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව පෘෂ්ඨය මගින් ලම්බ බව ඇති වෙනවා. එතකොට කෝණික ප්‍රවේගයක් හොයන්න නම් තියෙන්නේ අවස්ථා දෙකකට ශක්ති සංස්ථිති නියමය යොදන්න තියෙනවා. මම උදේට ශක්ති සංස්ථිති නියමයේදී විභව ශක්තිය යොදනවා නම් අපි අනිවාර්යයෙන් විභව ශක්තිය ශුන්‍ය මට්ටම ලකුණු කරගන්න ඕනේ. මම මේකේ මේ ඕහරහා යන තිරස් රේඛාව විභව ශක්ති ශුන්‍ය මට්ටම ලෙස සලකනවා. එතකොට පළවෙනි අවස්ථාවේදී මම මේ අවස්ථාව සැලකුවොත් එයාගේ චාලක ශක්තිය බිඳුවයි. අයියා නිශ්චලතාවයෙන් අතාරින්න. එතකොට භාගයෙන් B වර්ග බිඳුවයි. ඒ වුණාට මෙයාට විභව ශක්තියක් තියෙනවා. විභව ශක්තිය කියන්නේ බරේ විභව ශක්ති ශුන්‍ය මට්ටමේ ඉඳන් තියෙන සිරස් උසේ ගුණිතය NGH. බර මන් දන්නවා NG කියලා. සිරස් උස වෙන්නේ අර A නම් A cos alpha. A cos alpha සමාන වෙනවා දෙවෙනි අවස්ථාවට ගියොත් මේ අවස්ථාවේදී ප්‍රවේගයක් තියෙනවා. අපිට ඒ ප්‍රවේගය ගැන තමයි ගණන් අහන්නේ. එතකොට මම ගන්නවා භාගය ND වර්ග කිය ප්‍රවේගයේ චාලක ශක්තිය ධන එයාගේ විභව ශක්තිය වෙන්නේ A cos theta. mg A cos theta. एक पद කැපිලා යනවා. මම හැම පදයක්ම දෙකෙන් වැඩි කළොත් දෙකෙන් වැඩි කළා මම මේක මේ පැත්තට ගන්නවා. දෙකක් GA cos alpha ඍණ cos theta සමානයි B වර්ග. අපෙන් අහන්නේ B නෙමෙයි theta නෝ. ඒ කියන්නේ කෝණික ප්‍රවේගය. කෝණික ප්‍රවේගය කියන්නේ B සමානයි R theta naught. එතකොට V කියන්නේ වර්ගමූල 2ක් AG cos alpha ඍණ cos theta සමානයි RA theta naught. අපෙන් අහන්නේ theta naught ගේ වර්ගයක්. අපි දෙපැත්ත වර්ග කරොත් 2යි AG cos alpha ऋण cos theta සමානයි A වර්ග theta naught ගේ වර්ගය. ඒත් එකක් හැපිලා යනවා. අන්තිමට ඉතුරු වෙනවා A theta naught වර්ග සමානයි 2ක් G cos alpha ऋण cos theta. ඊළඟට අපෙන් අහනවා ගෝලය සහ අංශුව අතර ප්‍රතික්‍රියාවේ විශාලත්වය සොයන්න කියලා. ඒ කියන්නේ ගෝලය සහ අංශුව අතර ප්‍රතික්‍රියාව කියන්නේ R මෙන්න මෙයාගේ විශාලත්වය හොයන්න කියනවා. මම කිව්වා කලින් බලයක් හොයන්න තියෙනවා නම් x සමානයි ma කේන්ද්‍රය දෙසට. කේන්ද්‍රය දෙසට. ඒතර අදාළ අංශුව සැලකුවොත් මේ තියෙන අංශුවට තමයි x සමානයි ma දාන්නේ. කේන්ද්‍රය දෙසට කියන සංරචක වෙන්නේ බරෙහි x ආගතයක් වෙනවා mg cos theta. mg cos theta. එතකොට r තියෙන අපි ගන්න දිශාවට විරුද්ධද? එතකොට ඒ බරය වෙන්නේ ඍණ r. m කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන්නේ v වර්ග බෙදීම r කියන්නේ සිම්බල් a. එතකොට mg cos theta ඍණ r සමානයි m B වර්ග කියන්නේ දෙකක් AG cos alpha ඍණ cos theta බෙදීම A. ඒට එක පිළියනවා. මම R එක හැබැයි දාලා මේ පැත්තට ගත්තොත්
R සමානයි mg cos theta ඍණ 2ක් mg cos alpha ඍණ cos theta. ඒ කියන්නේ mg cos theta මේ පැත්තේ තියෙනවා ඍණ 2යි mg ඍණ කියන්නේ ධන 3යි mg cos theta ඍණ 2යි mg cos alpha. ඊළඟට අපිට කියන්නේ මේසේ සිට ඒ වාරයක් 1 ධන 2 බෙදීම 3යි cos alpha උසකදී අංශුව ගෝලයෙන් ඉවතට යන බවද පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මේ කියන දීලා තියෙන උසේදී මේසේ ඉඳන් යම්කිසි උසකදී අංශුව ගෝලයෙන් ඉවත් යන බව පෙන්වනවා. දැන් අපි මේ θ කියන්නේ සාධාරණ අවස්ථාව. අපි හිතුවදී මෙන්න මේ අපි ගණන් තියෙන θ වලදී මෙන්න මේ ගෝලය වෘත්ත චලිතයෙන් ඉවත් වෙනවා. වෘත්ත චලිතයෙන් ඉවත් වෙනවා කියන්නේ එයාගේ තියෙන මෙන්න මේ අභිලම්බ ප්‍රතික්‍රියාව බිඳුවක් වෙන්න ඕනේ. වෘත්ත චලිතයෙන් ඉවත් වෙනවා කියන්නේ එයා මෙතනින් පයින්නවා. ඒ කියන්නේ එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව එයා පෘෂ්ඨය සමග ගැටෙන්නේ නැහැ. ගැටෙන්නේ නැහැ කියන්නේ එයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙන විදියක් නැහැ. එතකොට r සමානයි බිඳුව වන අවස්ථාවේදී r බිඳුව වල බිඳුව සමානයි 3i mg cos theta ඍණ 2i mg cos alpha mg mg කැපෙනවා cos theta සමානයි 2 බෙදීම 3i cos alpha 2 බෙදීම 3i cos alpha. ගෝලය වෘත්ත චලිතයෙන් ඉවත් වෙන අවස්ථාවේදී r සමානයි බිඳුවයි. r සමානයි බිඳුව වන θට අපි අගයක් කරන් තියෙනවා. දැන් අපෙන් අහන්නේ මේසේ නම් මෙන්න මෙච්චර උසකදී ඉවත් වෙනවා කියලා. ඒ කියන්නේ අපි දන්නවා මේසේ නම් මෙතන තියෙන උස a කියලා. අපිට ඒක පෙන්වන්න තියෙන්නේ මෙන්න මේ සිම්පල් h උස. ඒ කියන්නේ a ධන h. සිරස් උස සමානයි a ධන h. උතර h කියන්නේ a cos theta. h කියන්නේ a cos theta. ඒකක් එළියට ඇද්දොත් 1 ධන cos theta. උතර අපිට පෙන්වන්න තියෙන උත්තරය එනවා 1 ධන 2 බෙදීම 3යි cos alpha. ඊළඟට අපිට කියන්නේ ගෝලයේ සිරස් විස්කම්භයේ සිට අංශුව මේසයට වදින ලක්ෂයට දුර සිම්පල් di ගනිමු. cos alpha සමානයි 3 බෙදීම 4යිද ඇති විට සිම්පල් d සොයන්න. මේ කියන්නේ මෙහෙම එකක්. මම රූපේ පැහැදිලි වෙනින්න. අංශුව මේ අවස්ථාවකදීදී ප්‍රවේගය මෙන්න මේ දිශාවට තියෙනවා ස්පර්ශකයේ දිශාවට. ඉවත් වෙන අවස්ථාවේදී මම කලින් කිව්වා එයා වෘත්ත චලිතයෙන් ඉවත් වුණාට පස්සේ එයා යන්නේ ගුරුත්වය යටතේ. ගුරුත්වය යටතේ යනවා නම් සාමාන්‍ය චලිත සමීකරණ වලින් තමයි අපිට ගණන් හදන්න තියෙන්නේ. ප්‍රවේගය මම ගන්න මෙතන v1 කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා cos alpha සමානයි 3 බෙදීම 4යි කියලා. මම උදේට මෙතන ඇසුරෙන් t ආදේශ කරගත්තොත් cos alpha කියන්නේ 3 බෙදීම 4යි. 3 කැපේ යනවා භාගයයි. ඒ කියන්නේ cos theta කියන්නේ භාගයයි, theta කියන්නේ අංශක 60යි. 5 බෙදීම 3යි.
එතකොට අපිට කියන්නේ ගෝලයේ සිරස් විස්කම්භයේ සිට අංශුව මේසෙට වදින දුර. සිරස් විස්කම්භය කියන්නේ මෙන්න මෙතන. අන්න එතන ඉඳන් මේසෙට වදින දුර. දැන් මේ අංශුව මෙතනින් ඉවත් වුණාට පස්සේ ප්‍රක්ෂිප්තයක් ආකාරයට තමයි යන්නේ. මෙන්න මේ වගේ ස්ථානයකදී මේව වදිනවා. මෙන්න මෙතන ඉඳන් මෙතෙන් තියෙන දුර තමයි d කියන්නේ. එතකොට අපි මේ d දුර කොටස් දෙකකට කඩා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ දුරයි විදිහට. මේ දුර අපිට වෘත්තයේ අරය ඇසුරෙන් කියන්න පුළුවන් a cos θ a sin θ කියලා. a sin θ කියලා කියන්න පුළුවන්. මෙන්න මේ දුර අපිට වෘත්ත චලිත ප්‍රක්ෂිප්ත වල චල සමීකරණ ඇසුරෙන් හොයන්න වෙනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලා එහුවනේ ගානේ ඉවත් වෙන අවස්ථාවේදී මේසේ සිට තියෙන සිරස් උස s සමාන ut ධන භාගය at වර්ග දාලා මෙන්න මේ සිරස් උස යාමට ගත වන කාලය හොයලා ඒ කාලය තුල තිරස් දිශාවට s සමාන ut දැම්මනම් ප්‍රවේගය ගන්න කාලය ගන්න හින්දා අපිට මෙන්න මේ අදාළ දුර කොටස හොයාගන්න පුළුවන්. මෙන්න මේ කෝණය θ වෙනවා. මම පැහැදිලි රූපයක් ඇඳ ගන්නම්. මේ කෝණය θ මෙතන ස්පර්ශකය නිසා 90යි 90 ඍණ θ මෙන්න මේ කෝණය θ වෙනවා. එතකොට මෙන්න මේ θ ෆයි බෙදීම 3ක් වෙන අවස්ථාවේදී මම මුලින් v1 හොයාගෙන ඉන්නවා. v1 කියන්නේ අපි ඉස්සෙල්ලා ප්‍රවේගය හෙව්වා. ඉස්සෙල්ලා ප්‍රවේගය කිව්වේ वर्गमूल 2ag cos alpha ऋण cos theta. එතකොට v1 අවස්ථාව කියන්නේ 2ag cos alpha කියන්නේ 3 බෙදීම 4යි cos theta කියන්නේ භාගයයි. v1 කියන්නේ 2ag 4යි 2 4යි කියන්නේ 4න් 1යි. v1 කියන්නේ ag බෙදීම 2යි. මම ඒක පැත්තකින් ලියා ගන්නවා. v1 සමානයි වර්ගමූල ag බෙදීම 2යි. ඊළඟට ඉස්සෙල්ලා කිව්ව සිරස් උස යෑමට ගත වන කාලය ut ධන භාගයයි at වර්ග. පහළ සිරස් පහළ දැම්මොතින් තිරස් දුර කියන්නේ අපිට ඉස්සෙල්ලා ගානේ තියෙන තිරස් දුර වෙන්නේ සිරස් උස වෙන්නේ ඒ වාරයක් 1 ධන 2න් 3යි cos alpha. cos alpha ට උත්තරේ දීලා තියෙනවා 1 ධන 2න් 3යි. cos alpha කියන්නේ 3 බෙදීම 4. 1 ධන භාගය කියන්නේ ඒ වාරයක් 3 බෙදීම 2යි.
3යි ඒ බෙදීම 2ක් තමයි මෙන්න මේ කියන සිරස් කුස. 3යි ඒ බෙදීම 2යි. v1 cos θ v1 sin θ තමයි පහළ තියෙන්නේ. v1 sin θ t ගුරුත්වයත් පල්ලෙහා තියෙන්නේ ධන භාගයයි g t1 t වල වර්ගය. මම අගයන් ටික ආදේශ කරගත්තොත් 3යි ඒ බෙදීම 2 v1 කියන්නේ මූල AG බෙදීම 2යි sin θ කියන්නේ sin 60 sin 60 කියන්නේ මූල 3 බෙදීම 2යි t ධන පහයි t වර්ග. මේක තව ටිකක් සුළු කරගත්ත හැකි 3යි ඒ බෙදීම 2 සමානයි. මම මෙතන g අචරයෙන් යන්න අවසානයේ g ආදේශ කරලා කපලා දාන්න. මේකේ දෙකේ පදයක් අපිට කපලා දෙන්න හැකි. ඊට පස්සේ මූල දෙකෙන් වැඩි කළොත් මූල 2යි 3යි මූල 2යි ඒ සමානයි මූල 3යි ඒ t ධන මූල 2යි dt වර්ග. 3යි මූල 2යි ඒ සමානයි මූල 3යි ඒ dt ධන මූල 2යි dt වර්ග. මේක වර්ග සමීකරණයක් අපිට හදාගත්ත හැකි මූල 2යි gt වර්ග ධන මූල 3යි ad t ඍණ 3යි මූල 2යි සමානයි බිඳුව. බැලුවට මේකේ සාධක අපිට නිර්ණය ගන්න අමාරුයි. ඒ හින්දා මූල හොයන සූත්‍රයට යන්න. මම සමීකරණ ලියා ගන්නම් මූල 2යි gt වර්ග ධන මූල 3යි AG t ඍණ 3යි මූල 2යි ඒ සමානයි බිඳුව. මූල හොයන සමීකරණය කියන්නේ t සමානයි ඍණ b කියන්නේ මූල 3යි AG ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය කියන්නේ 3යි AG ඍණ 4යි AC 4යි ඍණ 4යි AC කියන්නේ මූල 2යි G C කියන්නේ ඍණ 2යි ධන වෙනවා 3යි මූල 2යි A බෙදීම ඍණ B ධන හෝ ඍණ වර්ගමූල B වර්ග ඍණ 4යි AC බෙදීම 2යි A 2යි A කියන්නේ මූල 2යි G. මේක සුළු කරගත්තොත් ඍණ 3යි AG ධන හෝ ඍණ 3යි AG මූල 2යි කියන්නේ 2යි දෙවරක් 3 6යි 6යි වරක් 4 24යි GA 24යි GA බෙදීම 2යි මූල 2යි t සමානයි ඍණ 3යි AG ධන හෝ ඍණ 27යි කියන්නේ නම් වරක් මෙතන ඇතුළේ 27යි AG නේ කියන්නේ නම් වරක් 3ක් එළියට ගත්ත හැකි 3යි AG බෙදීම 2යි මූල 2යි G. දැන් මේකේ මෙන්න මෙතන ඍණ උත්තරය සැලකුවොත් මේ සමස්ත ප්‍රකාශනයම ඍණ උත්තරයක් වෙනවා. කාලයක් වෙන තියෙන හැටි වෙයි අපිට මෙන්න මේ ඍණ උත්තරේ නොසලකා හැරලා ධන උත්තරේ පමණක් සැලකුවා හැකියි. ධන උත්තරේ සැලකුවාම 3යි මූල 3යි AG ඍණ මූල 3යි AG සුළු කරාම එනවා 3යි AG ඍණ මූල 3යි AG බෙදීම 2යි මූල 2යි G සුළු කරා වෙනවා 2යි මූල 3යි AG බෙදීම 2යි මූල 2යි G දෙක දෙක අපිට යනවා සමස්තයකට මම මූල ගන්නවා කියන්නේ මෙයා මූලෙන් වැඩි කරලා එයා වර්ග කරනවා ඒ කියන්නේ
3යි a බෙදීම 2යි d. මෙන්න මේක තමයි කාලය. කාලය සමානයි මූල 3යි a බෙදීම 2යි d. ඔන්න ඔයගෙන් අදාළ කාලය තුල යන තිරස් දුර හොයාගත්තා නම් S සමානයි ut දාලා u කියන්නේ v1 cos θ t කියන්නේ 3යි a බෙදීම 2යි d. v1 කියන්නේ මූල a t බෙදීම 2යි cos θ කියන්නේ භාගයයි අංශකයට වෙන හින්දා මූල 3යි a බෙදීම 2යි d. මූල d මූල e කැපෙනවා. මූල 2යි කියන්නේ 2යි 2 2 8ට 4 වෙනවා. උඩ ඉතුරු වෙනවා මූල 3යි a. ඔතන සමස්ත තිරස් දුර කියන්නේ a sin θ ධන a sin θ කියන්නේ මූල 3යි 3 බෙදීම 2 මූල 3යි a බෙදීම 4 4 කියන්නේ 3යි මූල 3යි a. ඔන්න ඔය තමයි 2007 A level ගාන. ඊළඟ අභ්‍යන්තර පෘෂ්ඨවල සිද්ධ වෙන චලිතයන් ගැන කතා කළොත් ඒකෙදි අපි දැනගන්න ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ වෘත්තයේ ඇතුළත යන චලනය වන්නේ මම මේ 15 ලක්ෂයේ ලෙසත් මේ ලක්ෂයේ b ලෙසත් මේ ලක්ෂයේ c ලෙසත් ගන්න. දැන් අපි මෙන්න මේ 15 ලක්ෂයේදී වස්තුවට යම්කිසි ප්‍රවේගයක් ලබා දෙනවා. මෙන්න මේ ප්‍රවේගය ලබා දුන්නාට පස්සේ මෙන්න මේ අංශුව වෘත්ත චලිතයක යෙදෙනවා. ඒ යෙදෙන චලිතය පිළිබඳ විශේෂ අවස්ථා සැලකුවොත් අපේ ප්‍රශ්නයක් ඇහුවොත් මෙන්න මේ අදාළ වස්තුව සම්පූර්ණ වෘත්ත චලිතයම සිද්ධ කරනවා කියලා පෙන්වන්න කිව්වොත් අපිට පෙන්වන්න තියෙන්නේ ඒ කියන්නේ දැන් මේ වස්තුව මෙහෙම චලනය වෙලා ගිහිල්ලා මෙන්න මේ c කියන ලක්ෂයට ආවොත් නිරායාසයෙන්ම මේ කියන දුර බහිනවා. මෙන්න මේ කියන දුර ගමන් කරන්න හැකි වුණා නම් නිරායාසයෙන්ම සාමාන්‍ය බුද්ධිය මෙන්න මේ ප්‍රදේශයේ නිකම්ම පල්ලෙහාට එනවා. ඔතකොට අපිට පෙන්වන්න තියෙන්නේ මේ c චලිතයේ අවස්ථාව නිකන් විතරයි. ඒ කියන්නේ දැන් අපි මේ ගාන හදන්නේ අනිවාර්යෙන් θ කියන කෝණයක් ඇතුළේ ඉන්නේ. මෙන්න මේ අංශුව සම්පූර්ණ වෘත්ත චලිතය සිදු කිරීමට නම් මම ගත්තොත් සාධාරණ අවස්ථාවක θ මෙහෙම කියලා මෙන්න මේ θ අංශක 180 වුණොත් θ අංශක 180 වන විට මෙන්න මේ වස්තුවේ අභිලම්බ ප්‍රතික්‍රියාවට ධන උත්තරයක් නම් තියෙන්නේ. අභිලම්බ ප්‍රතික්‍රියාවට ධන උත්තරයක් නම් තියෙන්නේ. ඒ කියන්නේ වස්තුව සහ පෘෂ්ඨය තවමත් එකිනෙක ගැටී තියෙනවා. ඒ කියන්නේ θ 180ක් එද්දී අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන්නේ මෙන්න මේ ඉහළම ලක්ෂයේදී අදාළ වස්තුව සහ පෘෂ්ඨය එකිනෙකට ගැටලා තියෙනවා. ඒ කියන්නේ නිරායාසයෙන්ම මෙන්න මේ දුර චලනය වෙලා සමස්ත වෘත්තයේම චලිතය සිද්ධ වෙනවා. ඊළඟට කිව්වොත් මේ අංශුව වෘත්ත චලිතයෙන් ඒ කියන්නේ පෘෂ්ඨයෙන් ඉවත් වෙන අවස්ථාවක් ගැන සැලකුවොත් සම්පූර්ණ වෘත්තයම චලිත වෙන්නේ නැතුව පෘෂ්ඨයෙන් ඉවත් වීමට නම්
කියන්නේ මේ පෘෂ්ඨය මේ වස්තුවට අපි ප්‍රවේගයක් දුන්නොත් එයා මෙහෙම චලනය වෙලා දැන් අපි හිතන්නකෝ A හා B අතරදී මේ වස්තුව කිසිසේත්ම පෘෂ්ඨයෙන් ඉවත් වෙන්න හැකියාවක් නැහැ. ඒ කියන්නේ බාහිර බලයක් යොදන කතාවක් නෙමෙයි කියන්නේ. නිකම්ම වෘත්තය චලිතය සිද්ධ කරද්දී මේ අවස්ථාව තුළදී පෘෂ්ඨයෙන් ඉවත් වීමට හැකියාවක් නැහැ. ඒක බැලුවට පේනවා. නමුත් මේ B හා කැපිටල් C කියන අවස්ථාවේදී වෘත්තය අදාළ අංශය මෙන්න මේ විදිහට චලිතයේ යෙදෙද්දී නිරායාසයෙන්ම මේ වස්තුවේ දීලා තියෙන ආරම්භක ප්‍රවේගයේ මත බලපාලා මෙන්න මේ B හා C අතරදී මෙන්න මේ වස්තුව පෘෂ්ඨයෙන් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ආරම්භක ප්‍රවේගයේ පොඩි අගයක් නම් දුන්නේ මෙතෙන් යනකම් කොහොම හරි වස්තුව ගිහිල්ලා මෙන්න මේ වගේ අවස්ථාවකදී එයා නිශ්චල වුණොත් කෙලින්ම වැටෙනවා. එතකොට පෘෂ්ඨයෙන් ඉවත් වෙද්දී මෙන්න මේ θ අංශයක 90යි 180යි අතර තමයි පිළිගන්නේ. පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා කියන්නේ අනිවාර්යයෙන් මේ වස්තුව ඉවත් වෙන්නේ θ අංශයක 90යි 180යි අතර. θ බිඳුවයි 90යි අතරදී ඉවත් වීම සිද්ධ වෙන්න විදියක් නෑ. අනිවාර්යයෙන් පෘෂ්ඨය මතමයි ගමන් කරන්නේ. B හා C අතරදී ඉවත් වෙනවා නම් ඉවත් වීමේ හැකියාවක් තියෙනවා. දෝලනය ගැන කතා කළොත් දැන් වස්තුව B හා C අතරදී ඉවත් වුණා කියලා දෝලනය සිද්ධ වෙන්නේ නැහැ. වස්තුව පෘෂ්ඨයෙන් ඉවත් වීමක් තමයි සිද්ධ වෙන්නේ. නමුත් A හා B අතරදී ඉවත් වුණොත් A හා B අතරදී මේ වස්තුවේ ප්‍රවේගයේ බිඳුවක් වුණොත් නැවතත් ආපස්සට මේ වස්තුව ගමන් කරනවා. ප්‍රවේගයේ බිඳුවක් වුණා නැවතත් ආපස්සට ගමන් කරනවා. අන්න ඒක තමයි දෝලනය කියන්නේ. කියන්නේ මෙතනින් ප්‍රවේගය දුන්නා මේ වගේ ලක්ෂයකින් නැවතුණා. නැවතත් මේ අතර ගමන් කරනවා. එතකොට පෘෂ්ඨයක් මැදදී වස්තුව දෝලණයට ලක් වෙන්නේ θ අංශක 0යි අංශක 90යි අතරින්. ඒ කියන්නේ ගානක මේ විදිහට අසමානතා දෙකක් ඔප්පු කරන් තිබ්බොත් සම්පූර්ණ වෘත්තයක් චලිත සම්පූර්ණ වෘත්තයක් කියලා පෙන්වන්න කරන් තියෙන්නේ θ 180ක් විදිහට r ධන කියලා පෙන්වන්න ඕනේ. පෘෂ්ඨයෙන් ඉවත් වෙනවා කියලා අසමානතාවක් පෙන්වන්න තිබ්බොත් පෙන්වන්න තියෙන්නේ r බිඳුවක් වන අවස්ථාවේදී θ ගයගේ මෙන්න මේ 90 180 අතර පිහිටනවා කියලා පෙන්වන්න ඕනේ. දෝලනය වෙනවා කියලා පෙන්වන්න තියෙන්නේ ප්‍රවේගයේ බිඳුවක් වන අවස්ථාවේදී මේ θ ගයගේ බිඳුවයි 90යි අතර පිහිටනවා කියලා පෙන්වනවා නම් හරි. මම උදාහරණයකට ගියොත් අරය ඒවන අචල ගෝලාකාර අභ්‍යන්තර සුමට පෘෂ්ඨයේ පහළම ලක්ෂ්‍ය වන එහි ස්කන්ධය සිම්පල් m වන p අංශුවන් නිසලව තබා ඇත. අරය ඒවන අචල ගෝලාකාර අභ්‍යන්තර සුමට පෘෂ්ඨයේ පහළම ලක්ෂ්‍ය වන එහි ස්කන්ධය සිම්පල් m වන p අංශුවන් නිශ්චලව තබා ඇත. එයට මූල ලැම්ඩා AG තිරස් ප්‍රවේගයක් ප්‍රක්ෂේපණය කරනු ලබයි. තිරස් ප්‍රවේගයක් ලැම්ඩා AG ප්‍රක්ෂේපණය කරනු ලබයි. ලැම්ඩා විශාලයි 2 හෝ කුඩායි 5 නම් ඒ කියන්නේ ලැම්ඩා මෙන්න මේ අසමානතාව තුළ පිහිටයි නම් ගෝලයේ ඉහළම ලක්ෂ්‍යයට පැමිණීමට පෙර අංශුව ගෝලයේ හැර යන බව පෙන්වනවා. ඒ කියන්නේ ලැම්ඩා මේ ආගයන් වල පිළිනවා නම් ගෝලයේ ඉහළම ලක්ෂ්‍යයට පැමිණීමට පෙර අංශුව ගෝලයේ හැර යනවා කියලා පෙන්වන්න තියෙනවා. අපි මේකේ විලෝමය ඔප්පු කරන්න හරිය. ඒ කියන්නේ අංශුව ගෝලයේ හැර යන අවස්ථාවේදී ලැම්ඩාගේ අගය මෙන්න මේකයි කියලා. එතකොට අපි කරන්න ඕනේ මුලින්ම සාධාරණ θ අවස්ථාවක් අරගෙන ගන්න හදන්න. භාවික ශක්ති ශූන්‍ය මට්ටම පල්ලෙහාට ලබු කර ගන්නවා. මෙන්න මේක තමයි භව කියන තමයි පෙන්වන්න තියෙන්නේ.
ශක්ති සංස්ථිති නියමයේ දැම්මොත් මේකට පළවෙනි අවස්ථාවේදී විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඉන්න හින්දා විභව ශක්තියක් නැහැ. භාගය mv වර්ගය කියන්නේ lambda ag භාගයයි m lambda ag සමානයි මේ තිරස්තුර mg a ඍණ a cos theta a ඍණ a cos theta ප්‍රවේගය මම v ලෙස ගන්න ධන භාගයයි mv වර්ග m කැපෙනවා දෙකෙන් හටගෙන වැඩි කරාම lambda ag සමානයි 2g ඒකක් ඉදිරියට ගත්ත හැකි එක ඍණ cos theta සමානයි ධන v වර්ගය. v වර්ගය කියන්නේ lambda ag ඍණ 2ක් ag එක ඍණ cos theta. ඊට පස්සේ f සමානයි ma දාලා අභිලම්බ ප්‍රතික්‍රියාව ගන්නවා. එයා තීට වෙනවා. එයා තීට නම් මෙයා තීට වෙනවා. mg cos theta. කේන්ද්‍ර දිශාවට යනොත් r ඍණ mg cos theta m v වර්ග බෙදීම r කියන්නේ lambda ag ඍණ 2යි ag එක ඍණ cos theta බෙදීම a simple a කැපිටල් යනවා කැපිටල් R සමානයි mg cos theta ධන m lambda g ඍණ 2g එක ඍණ cos theta. එතකොට දැන් අපිට කියන්නේ එහෙම ලක්ෂණ පැමිණෙන්නට අංශුව ගෝලයේ හැර යනවා කියලා. ගෝලයේ හැර යනවා කියන්නේ r සමානයි බිඳුව වෙනවා. බිඳුව එද්දි මේ m කැපිටල් යනවා. g පද ටිකක් කැපිටල් යනවා. බිඳුව සමානයි cos theta ධන lambda ඍණ 2යි ධන 2යි cos theta. ඒ කියන්නේ බිඳුව සමානයි cos theta ධන lambda ඍණ 2යි ධන 2යි cos theta. මම මේ cos theta උත්තර කළොත් cos theta සමානයි 2 එහා පැත්තට යනවා ධන 2 වෙනවා 2 ඍණ lambda බෙදීම 3. දැන් මේ cos theta ට උත්තරය කියලා දෙනවා 2 ඍණ lambda බෙදීම 3යි කියලා. ඉහළම ලක්ෂයට පැමිණීමට පෙර අංශුව ගෝලය හැර යනවා කියන්නේ මේ theta පිහිටන්න ඕනේ අංශක 90යි 180යි අතර. හැම පදයක්ම cos වලින් වැඩි කළොත් අපි දන්න කාරණයක් තමයි ත්‍රිකෝණ විදියේදී cos වලින් වැඩි කරනවා කියන්නේ අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. cos 90 කියන්නේ බිඳුවයි cos theta කියන්නේ 2 ඍණ lambda බෙදීම 3යි cos 180 කියන්නේ දෙවන වෘත්ත පාදකයේ තියෙන්නේ එතකොට 180 කියන්නේ ඍණ 1යි හැම පදයක්ම 3ෙන් වැඩි කරොත් මේ පැත්ත බිඳුවයි 2 ඍණ lambda ඍණ 3යි දෙක එහා පැත්තට දැම්මොත් ඍණ 2යි ඍණ lambda ඍණ 5යි. හැම පදයක්ම ඍණ වලින් වැඩි කරනවා කියන්නේ 2යි lambda විශාලයි 5.
ඊළඟ තන්තු ආශ්‍රිත සිද්ධාන්ත ගැන කතා කරත් ඉස්සෙල්ල තීවි වගේම තමයි. ඒ කියන්නේ යම්කිසි වස්තුවක් පූර්ණ විවෘත චලිතයම සිද්ධ කරන්න නම් තීට අංශක 180ක් වෙද්දී ආතතිය තන්තුවේ ආතතිය ධනාගයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ විශාල බිඳුව වෙන්න ඕනේ. වෘත්ත චලිතය ඉහළම ලක්ෂයට පැමිණීමට පෙර තන්තුව ගුරුල් වීමට නම් තීටා අංශක 90යි 180යි වෙද්දී t සමාන බිඳුව හෝ t ඍණාගයක් වෙන්න ඕනේ. දෝලනය වෙන්න නම් අංශුවේ ප්‍රවේගයේ බිඳුවක් වෙන්න ඕනේ. තීටා බිඳුව සහ අංශක 90 කියන අවස්ථාවන් දෙක අතරින්. මම උදාහරණ ගානක් සරගුවොත් 2003 A level ගාන. ඒ කියනවා ස්කන්ධයේ සිම්පල් n වූ p අංශුවක් දිග a වූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක් මගින් O අතර ලක්ෂයකින් එල්ලා ඇත. ආරම්භයේදී තන්තුව නොබුරුල්ල p නිසලව තිබියදී I ආවේගයක් OP ට ලම්බ දිශාවට p ට යොදුනු ලැබෙනවා. ඉන්පසු සිදුවන චලිතයේදී යටියත් සිරස සමග තීට කෝණයක් OP සාධන විට p ප්‍රවේගයේ වීද තන්තුවේ ආතතිය tද නම් b සහ t ප්‍රකාශන දෙකක් දීලා ඒක පෙන්වන්න කියලා කියනවා. මම ගාන ලියන්නේ නැහැ. 2003 A level ස්කන්ධයේ වූ p අංශුවක් දිග a වූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක් මගින් O අතර ලක්ෂයකින් එල්ලා ඇත. O අතර ලක්ෂයකින් ස්කන්ධයේ වූ p අංශුවක් දිග a සිම්පල් a වෙච්ච සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවකින් එල්ලා ඇත. මම මේ රවුමාදලා තියෙන්නේ මෙයාගේ චලිතය. කිසිම පුෂ්ඨයක් නෙමෙයි මෙයාගේ චලිතය. ආරම්භයේ තන්තුව නොබුරුල්ල p අවස්ථාවේදී නිශ්චලව තියෙද්දී මෙන්න මේ වස්තුවට I ආවේගයක් OP ට ලම්බව ලබා දෙනවා. ඒ ආවේගයේ හේතුවෙන් මෙන්න මෙයාගේ ප්‍රවේගයක් ජනිත වෙනවා. ඉන්පසු සිදුවන චලිතයේදී යටියත් සිරස සමග තීට කෝණයක් OP සාධන විට යටියත් සිරස සමග යටියත් සිරස කියන්නේ අතින් තියෙන සිරස උඩුවත් සිරස කියන්නේ උඩ අතර තියෙන සිරසත් එක්කලා යටියත් සිරස කියන්නේ යටි අතර තියෙන සිරසත් එක්කලා තීට කෝණයක් OP සාධන විට p ප්‍රවේගය වීද තන්තුවේ ආතතිය tද වේ. ප්‍රවේගය v. දැන් ආරම්භක අවස්ථාවේදී ප්‍රවේගය හොයාගන්න අපිට හින්ටයක් දීලා තියෙනවා ආවේගය ඇසුරේ. ආවේගය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේග වෙනස් වීමේ ගුණිතය. ඒ කියන්නේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි අවසාන ප්‍රවේගයේ v එකයි ප්‍රවේග දෙකේ වෙනස කියන්නේ mv එකයි. එතකොට I සමාන mv එකයි ආරම්භක ප්‍රවේගය කියන්නේ I බෙදීම m. මම අවස්ථා දෙක සලකලා ශක්ති සංස්ථිතිය දැම්මොත් මම 15ම අවස්ථාව විභව ශක්ති ශූන්‍ය මට්ටමේ සලකනවා. ශක්ති සංස්ථිති නියම භාගයයි m v එකේ වර්ගය කියන්නේ I වර්ග m වර්ග ධන විභව ශක්තියක් ඉන්නේ නැහැ. විභව ශක්තිය ශූන්‍ය මට්ටම නැහැ. විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ වස්තුව තියෙන දෙකේ විභව ශක්තියක් නැහැ. සමානයි. භාගයයි mv වර්ග ධන ප්‍රවේගයක එයාගේ විභව ශක්තිය සිම්පල් h වෙන්නේ h කියන්නේ mv a ඍණ a cos theta. එතකොට v වර්ගය උත්තර කරගත්තොත්
හැම පදයක්ම දෙකෙන් වැඩි කරන්නත් ඕනේ. I වර්ග 2යි I වර්ග m හැම පදයක්ම m ගෙන් වැඩි වෙනවා. m බෙදෙනවා. I වර්ග m වර්ග දෙකෙන් වැඩි වෙනවත් එක්කලා ඍණ 2ක් GA ඍණ ඍණයි මේ ඍණ හැබැයි ධන වෙනවා 2ක් GA cos θ ආත්‍ය ගැන කතා කළොත් is සමානයි මේ දානවා කේන්ද්‍රීය දිශාවට t ඍණ එතන කෝණය θ අර කෝණයක් θ mg cos θ t ඍණ mg cos θ m b වර්ග බෙදීම a එතකොට t සමානයි ඍණ mg cos θ පැත්තට යනවා ආයි මෙතනින් එනවනේ b වර්ග බෙදීමේ ආදේශ කළාම 2ක් mg cos θ ආයි එකෙන් බෙදුවම 2ක් mg cos θ මේ ඍණ mg cos θ හැබැයි ගියාම 3යි mg cos θ එක් වෙනවා. ඒ වගේම I වර්ග m එකක් එනවා. ඍණ 2ක් mg වෙනවා ධන 3ක් mg cos θ ඊළඟට අපි කියනවා අංශුව පූර්ණ වෘත්තයක් ගෙවා යයි නම් अंशुव पूर्ण वृत्तයක් ගෙවා යයි නම් I විශාලයි m මූල 5යි AG බව පෙන්වන්න. මූල 5යි AG මූල 5යි AG බව अंशुව पूर्ण වෘත්තයක් ගෙවා යනවා කියන්නේ θට 180 ආදේශ වෙද්දී θ අංශ 180ක් වෙද්දී t ධන වෙන්න ඕනේ. ඒ කියන්නේ I වර්ග ma ඍණ 2ක් mg cos 180 කියන්නේ ඍණ 1යි ඍණ 3යි mg විශාලයි බිඳුව. I වර්ග m බෙදීම a I වර්ග බෙදීම ma වැඩි කිරීම 5යි mg ඒ කියන්නේ I වර්ග විශාලයි 5යි m වර්ග AG I විශාලයි මූල 5යි AG වැඩි කිරීම m මේක තමයි උත්තරේ. ඊළඟට අපිට කියනවා OP රේඛාව OP රේඛාව උඩු සිරසත් එක්ක ඇල්ෆා කෝණයක් සාදද්දී මේ OP රේඛාව උඩු සිරසත් එක්කලා ඇල්ෆා කෝණයක් සාදද්දී අංශුව වෘත්තාකාර චලිතයෙන් ඉවත් වේ නම් m මූල 2යි GA ඊට වඩා කුඩයි සහ I m 5 මූල GA ට වඩා කුඩා බව වෙනවා. ඒ කියන්නේ I මෙන්න මේ අසමානතාව ඇතුළේ පේනවා කියලා පෙන්නන්න තියෙනවා. m වාරයක් මූල 2ක් GA m වාරයක් මූල 5යි GA. ඒ කියන්නේ අසමානතාවයක් පෙන්නලා තියෙන අසමානතාව දෙකක් පෙන්නලා තියෙනවා. अंशुව වෘත්තාකාර චලිතයෙන් ඉවත් වෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය දෙක ඇතුළේ. ඒ කියන්නේ θ 90යි 180යි අතරේදී. එතකොට අපිට t බිඳුව වෙන cos θ හොයාගත්ත හැකි t කියන්නේ
t සමානයි 0 වෙන අවස්ථාවේදී θ හොයාගන්න පුළුවන්. i වර්ග m බෙදීම i වර්ග බෙදීමෙන් මේ ඍණ 2ක් mg ධන 3ක් mg cos θ සමානයි 0. cos θ උක්ත කළොත් 3යි mg cos θ සමානයි 2ක් mg ඍණ i වර්ග බෙදීම m. cos θ සමානයි 2ක් mg බෙදීම 3ක් mg ඍණ i වර්ග ma බෙදීම 3ක් mg. දැන් මේ කියන θ පීටන්න ඕනේ අංශයක 90යි අංශයක 180යි අතර. ඒ කියන්නේ cos 90යි cos පදේ දාදී අසමානතාව වෙනස් අනිත් පැත්ත හැරෙනවා cos 180යි. cos 90 කියන්නේ බිඳුවයි cos θ කියන්නේ 2 බෙදීම 3යි ඍණ i වර්ග 3යි m වර්ග ad. cos 180 කියන්නේ ඍණ 1යි. දෙකෙන් තුන එහා පැත්තෙන් දැම්මම ඍණ දෙකෙන් තුන වෙනවා. ඍණ i වර්ග 3යි m වර්ග ad. ඍණ 1යි ඍණ දෙකෙන් තුන කියන්නේ ඍණ 5න් 3යි. හැම පදයක්ම 3ෙන් බෙදෙනවා. ඒ වගේම ඍණෙන් වැඩි කළොත් ඍණෙන් වැඩි කරලා m වර්ග ad එක දෙපැත්ත වැඩි කළොත් 2යි m වර්ග ad i වර්ග 5යි m වර්ග ad. ඒ කියන්නේ වර්ගමූල සැලකුවොත් m වාරයක් මූල 2ක් ad i m වාරයක් මූල 5යි ad. ඊට පස්සේ අපිට තව ප්‍රකාශනයක් ගන්න කියනවා cos alpha. අපි දැන් ඉස්සෙල්ලා θ බිඳුවක් වෙන අවස්ථාවේ cos θ රගයක් ගත්තා. 2න් 3යි ඍණ i වර්ග බෙදීම 3යි a m වර්ග g කියලා. දැන් අපිට පෙන්නන්න කියනවා cos alpha සමානයි i වර්ග බෙදීම 3යි m වර්ග g a ඍණ 2 බෙදීම 3යි. මෙන්න මේ ප්‍රකාශනයේම ඍණ ධනමාව වෙලා. එතකොට θ වෙනකොට alpha වෙලා තියෙන්නේ. අපිට දීලා තියෙනවා මේ alpha කියන්නේ OP රේඛාව උපසිරසත් එක්කලා alpha ගුණයක් සාදන්න. එතකොට මේ θ කියන්නේ දැන් අපි θ මනින්නේ යටි සිරසත් එක්කලා. θ මනින්නේ යටි සිරසත් එක්කලා. එතකොට මේ කෝණය alpha නම් මෙන්න මේ කෝණය වෙන්නේ phi ඍණ alpha. මේ කෝණය alpha නම් මේ කෝණය වෙන්නේ phi ඍණ alpha. ඒ කියන්නේ යටි සිරසත් එක්කලා වෙන්න කෝණය වෙන්නේ phi ඍණ alpha. එතකොට θ වෙනකොට අපිට දාන්න පුළුවන් phi ඍණ alpha කියලා 2 බෙදීම 3 ඍණ i වර්ග 3යි a m වර්ග g. cos phi ඍණ alpha කියන්නේ දෙවෙනි උත්පාදකකින් හින්දා ඍණ cos alpha වෙනවා. හැම පදයක්ම ඍණෙන් වැඩි වෙනවත් එක්කලා අදාළ උත්තරය ලැබෙනවා 3යි a m වර්ග g ඍණ 2 බෙදීම 3යි. ඊළඟට 2009 ඉලක්ක ගණන ගැන කතා කළොත් ස්කන්ධයේ m වූ අංශුවක් දිග l වූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ කර ඇත. තන්තුවේ අනෙක් කෙළවර අචල ඕලක්ෂයකට සම්බන්ධ කර ඇති අතර අංශුව ගුරුත්වයේ යටතේ සමතුලිතව පවතී. අංශුව ඊළඟට u ප්‍රවේගයෙන් තිරස්ස ප්‍රක්ෂේපණය කරනු ලැබේ. 2009 ස්කන්ධයේ මූ අංශුවක් දිග l වූ සැහැල්ලු අප්‍රත්‍යස්ත තන්තුවක එක් කෙළවරකට සම්බන්ධ කර ඇත. තන්තුවේ අනෙක් කෙළවර අචල ඕලක්ෂයකට සම්බන්ධ කර ඇති අතර අංශුව ගුරුත්වයේ යටතේ සමතුලිතව පවතී. ඊළඟට අංශුවට u වේගෙන් තිරස්ස ප්‍රක්ෂේපණය කෙරේ. පළවෙනි ප්‍රශ්නේ අහනවා ඔසේ යන
යටි සිරස සමග තන්තුව තීටා කෝණයක් සාදන විට ආතතිය මේ බව පෙන්වන්න. ආතතිය ප්‍රකාශනයක් දීලා දෙනවා. ඒක බව පෙන්වන්න තමයි තියෙන්නේ 2009 A level. මා විභව ශක්ති ශූන්‍ය මට්ටමේ අවස්ථාව ගන්නවා. පළමු අවස්ථාව. හැම වෙලේම ගන්න මේ විභව ශක්ති ශූන්‍ය මට්ටම ලකුණු කරලා පෙන්නන්න ඕනේ. ඒකට ලකුණු දෙනවා. ශක්ති සංස්ථිති නියමය දානවා. පළවෙනි අවස්ථාවට දැම්මොත් භාගයයෙන් u වර්ග එයාගේ විභව ශක්තියක් නැහැ. සමානයි භාගයයෙන් v වර්ග ධන mg දිග L එක මම එළියට ගන්නවා L 1 ඍණ cos θ m කැපෙනවා u වර්ග දෙකෙන් වැඩි කළොත් u වර්ග සමානයි v වර්ග ධන 2ක් gl 1 ඍණ cos θ v වර්ග සමානයි u වර්ග ඍණ 2ක් gl 1 ඍණ cos θ. තන්තුවේ ආතතිය තමයි අපෙන් අහන්නේ. මේ කෝණය θ, ඒ කියන්නේ මේ කෝණය θ. කේන්ද්‍රයේ දෙසට x සමානයෙන් මේ දානවා මම අංශුවට. t ඍණ mg cos θ සමානයි m v වර්ග බෙදීම r කියන්නේ u වර්ග ඍණ 2ක් gl 1 ඍණ cos θ බෙදීම l. එතකොට t සමානයි mg cos θ ධන m බෙදීම l u වර්ග ඍණ 2ක් gl ධන 2ක් gl cos θ mg cos θ හැම පදයෙන් මෙල්ගෙන් වැඩි වුණොත් ධන mu වර්ග l ඍණ 2ක් gm ධන l ගෙන් කැපුණා මෙතන 2ක් mg cos θ. එතකොට අපිට පෙන්නන්න කියන ප්‍රකාශනය එනවා m එකක් එළිය ගත්තාම 3ක් g cos θ ඍණ 2ක් g ධන u වර්ග බෙදීම l. මොනවද අපිට පළවෙනි උත්තරේ පෙන්නන්න කියලා තියෙන්නේ. ඊට පස්සේ කියනවා පසුව අංශුව ඕහි තිරස් මට්ටමට ළඟා වීමට හැකිවන පරිදි ඕහි තිරස් මට්ටමට ළඟා වීමට හැකිවන පරිදි u ට තිබිය හැකි අඩුතම අගය සොයන්න. ඒ කියන්නේ මේ අංශුවට අපි මුලින්ම කියන්නේ u ප්‍රවේගයක් දෙනවා කියන්නේ ඒ u ප්‍රවේගයට මේ අංශුව චලිත වෙනවා. එතකොට මෙන්න මේ ඕහි තිරස් මට්ටමට ළඟා වීමට හැකි වෙන ආකාරය. ඒ කියන්නේ θ අංශක 90ක් වෙද්දී අංශක 90ක් වන විට මේ අවස්ථාවට පැමිණීම උදෙසා u ට දෙන්න පුළුවන් අවමාගය තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ පසුව අංශුව ඕහි තිරස් මට්ටම ළඟා වීමට හැකි වෙන පරිදි u ට තිබිය හැකි අඩුතම අගය. ඊට අංශක 90ක් වන අවස්ථාවේදී තන්තුවට ආතතියක් තියෙනවා කියන්නේ අංශුව මේ ඕහි තිරස් මට්ටමට පැමිණලා තියෙනවා. ඒ අවස්ථාවේදී වෙන්න නම් u ට දෙන්න පුළුවන් අවමාගයක් ගැන තමයි අපි අහන්නේ. ඒ කියන්නේ දැන් අපි ආතතිය හොයාගත්ත t සමානයි 3යි mg t සමානයි m 3g cos θ ඍණ 2g ධන u වර්ග බෙදීම l. θ අංශක 90ක් වෙද්දී θ අනිවාර්යෙන් ආතතියක් තියෙන්න ඕනේ. ඒ ආතතිය බිඳුවක් වෙන්නත් පුළුවන්. බිඳුව වුණත් මෙතෙන්ට ඇවිල්ලා කියලා අපිට කියන්න පුළුවන්. ධනාගයක් තිබ්බත් ඇවිල්ලා කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ m කොහොමද කැපිලා යනවා 3g cos 90 කියන්නේ බිඳුවයි ඍණ 2g ධන u වර්ග බෙදීම l.
මේක බිඳුවයි u වර්ග කියන්නේ 2ක් gl u කියන්නේ වර්ගමූල 2ක් ga ඒ කියන්නේ u ට ගන්න පුළුවන් අවමගය මූල 2යි ga ඊට පස්සේ ගාන මෙන්න මෙහෙම කතාවක් කියනවා. තන්තුව පළමු වලට තිරස් වන විට එහි චලන තලයට ලම්බකව O සිට L බෙදීම දෙක දුරකින් සවි කර ඇති සිහින් තිරස් දණ්ඩක් සමග ස්පර්ශ වේ. U වර්ග විශාලයි 2යි gl u වර්ග කුඩයි 7 බෙදීම 2යි gl වෙයි නම් අංශුව දණ්ඩේ මට්ටමින් L බෙදීම 2 උසකින් පිහිටි උච්චතම ලක්ෂයට ළඟා වීමට පෙර තන්තුව බුරුල් වන බව පෙන්වන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. දැන් මෙන්න මේ විදිහට අරය L වෙච්ච වෘත්ත චලිතයක ගමන් කරමින් පවතිනවා මේ අංශුව. තන්තුව පළමු වලට තිරස් වෙද්දී. ඒ කියන්නේ මෙතනින් ආරම්භ වෙච්ච තන්තුව මෙන්න මේ අවස්ථාවට එද්දී පළමු වලට තිරස් වෙද්දී එහි චලන තලයට ලම්බ කරනවා. ඒ කියන්නේ මෙන්න මේ බෝඩ් එකට ලම්බ කරනවා. O සිට L බෙදීම දෙක දුරකින් සවි කර ඇති. මේ O සිට L බෙදීම දෙක දුරකින් සවි කරලා තියෙන සිහින් තිරස් දණ්ඩක්. තිරස් දණ්ඩක් මම මේ ආකාරයට කර ගන්නවා. සමග ස්පර්ශ වෙනවලු. ස්පර්ශ වුණාට පස්සේ මේ අංශුව දණ්ඩ මට්ටමින් L බෙදීම දෙක උසකින් පිට උච්චතම ලක්ෂ්‍යය ළඟා වීම පෙර තන්තුව බුරුල් වෙනවා කියලා පෙන්නනවා. දැන් මේ තන්තුව මෙන්න මේ අදාළ දණ්ඩේ ස්පර්ශ වුණාට පස්සේ මෙන්න මේ කියන දණ්ඩ ස්පර්ශ වුණාට පස්සේ සමස්ත අරය L වෙච්ච වෘත්තය ගමන් කරන්නේ නැහැ. මෙතන ඉඳන් L වෘත්තය ගමන් කරනවා. මෙතෙන් ආවට පස්සේ දණ්ඩේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ වුණාට පස්සේ මේ දණ්ඩ තියෙන L බෙදීම දෙක දුරකින් එතකොට ඉතුරු වෙන්නේ තව L බෙදීම දෙක දුරක් පමණයි. අරය L බෙදීම දෙකක් වූ වෘත්තයක තමයි චලිත වෙන්නේ. එතකොට මෙන්න මේ ආකාර චලිතයක තමයි එයා යන්නේ. ආරම්භයේ ඉඳන් L අරය වෙච්ච වෘත්තයක ගමන් කරලා යද්දී තිරස් වුණාම දණ්ඩ ස්පර්ශ වෙනවා. දණ්ඩ ස්පර්ශ වුණාට පස්සේ අරය L බෙදීම දෙකක් වූ ආකාරයකට චලිත වෘත්තයක තමයි මේක ගමන් කරන්නේ. එයා දණ්ඩේ බලපෑම ඉන්නේ. ඒ කියන්නේ මෙන්න මේ අවස්ථාව ගත්තොත් දණ්ඩේ ප්‍රවේගය සිරස්ෙද්දී අපි ගත්තොත් v1 කියලා. සාධාරණ අවස්ථාවට අපි දත්ත ලකුණු කර ගන්නවා. මම ඇල්ෆා කියලා ගන්නම් ඒක. සාධාරණ අවස්ථාවකට දත්ත ටික ලකුණු කරලා මෙයා ප්‍රවේගය හොයලා ඒ ප්‍රවේගය ඇස්පෙන් ආතතිය හොයලා ඒ ආතතිය බිඳුවක් වෙනවා කියන්නේ බිඳුවක් වන t ට හෙවුවනම් මේක කියන්නේ දණ්ඩ මට්ටමින් L බෙදීම දෙක උසකින් පිට උච්චතම ලක්ෂ්‍යයට ළඟා වීමට පෙර. උච්චතම ලක්ෂ්‍යයට ළඟා වීමට පෙර මේක බිඳුවක් වෙනවා කියලා තන්තුව බුරුල් වෙනවා කියලා කියන්නේ මෙන්න මේ ඇල්ෆා බිඳුවයි ඇල්ෆා බිඳුවයි 90යි අතර පිටිනවා කියලා පෙන්නනවා නම් හරි. ඒ කියන්නේ ඇල්ෆා බිඳුවයි 90 අතරදී නම් පිටින්නේ මේ තන්තුව අනිවාර්යෙන් බුරුල් වෙනවා. අතොර තීටා අංශක 90ක් වෙන අවස්ථාවේ ප්‍රවේගය අපි හොයාගන්න පුළුවන් කලින් ප්‍රවේගය ඇතුලේ v1 වර්ගය අපිට කලින් ආවේ u වර්ග ඍණ 2ක් gl 1 ඍණ cos θ කියලා. මම ආදේශ කළොත් තීටා අංශක 90 u වර්ග ඍණ 2ක් gl 1 ඍණ cos 90 කියන්නේ බිඳුවයි v1 කියන්නේ වර්ගමූල u වර්ග ඍණ 2ක් ga u වර්ග ඍණ 2ක් ga. එතකොට මම
මම ඊළඟට මෙන්න මේ අවස්ථාවට දානවා ශක්ති සංස්ථිති නියමය. මම උතර විභව ශක්ති ශූන්‍ය මට්ටම ගන්නවා මෙන්න මේ රේඛාව. ඕහරා යන තිරස් රේඛාව. එතකොට එතන තියෙන ප්‍රවේගය විතරයි භාගයයි mv වර්ගය කියන්නේ u වර්ග ඍණ 2 el සමාන වෙනවා. දැන් මෙයා යන්නේ අර l බෙදීම දෙකක් වෙච්ච වෘත්ත චලිතයක. එයාගේ විභව ශක්තිය වෙන්නේ mg l බෙදීම 2යි sin alpha ධන භාගයයි mb 2 වර්ග ධන භාගයයි mb 2 වර්ග. එතකොට v 2 වර්ග උත්තර කරගත්තොත් m කැපෙනවා දෙකෙන් හැම පදයක්ම වැඩි වුණොත් u වර්ග ඍණ 2ක් gl gl sin alpha ධන v 2 වර්ග. එතකොට v 2 වර්ග කියන්නේ u වර්ග ඍණ 2ක් gl ඍණ gl sin alpha. ඊට පස්සේ අපි සාමාන්‍ය පද f සමාන මේ දානවා කේන්ද්‍රයේ දෙසට. mg sin alpha ඉන්නේ එතකොට ප්‍රවේගයේ ස්කන්ධයේ සංරචකයේ ආදියත් ඒ දිශාවටමයි පිටන්නේ t ධන mg sin alpha සමානයි m භාරයක් p වර්ග කියන මේක gl sin alpha බෙදීම අරේ වෙන්නේ l බෙදීම දෙකක වෘත්තයක මේක ගමන් කරන්න. එතකොට මම t යුක්ත කළොත් ඍණ mg sin alpha ධන දෙකක් m බෙදීම l u වර්ග ඍණ දෙකක් gl ඍණ gl sin alpha. එතකොට මේකේ තන්තු බුරුල් වෙනවා කියන්නේ අපි මේ t සමානයි බිඳුවට ආදේශ කරලා sin alpha උත්තර ගන්න ඕනේ. t සමානයි බිඳුවේදී mg sin alpha සමානයි එකපාර මේක ඇත්ත ගන්නවා දෙකක් m බෙදීම l u වර්ග ඍණ දෙකක් gl ඍණ gl sin alpha m කැපෙනවා මම l ගෙන් මේ පැත්ත වැඩි කරාම lg sin alpha දෙකක් u වර්ග ඍණ 4ක් gl ඍණ දෙකක් gl sin alpha sin alpha මේ පැත්තට ගත්තාම 3ක් gl sin alpha සමානයි දෙකක් u වර්ග ඍණ 4ක් gl sin alpha කියන්නේ දෙකක් එළියට ගත්තොත් u වර්ග ඍණ දෙකක් gl බෙදීම 3ක් gl. ඒ කියන්නේ තිරස් දණ්ඩත් එක්ක ස්පර්ශ වේගම් මෙන්න මේ අසමානතාවය වෙද්දී අංශුව දණ්ඩ මට්ටමින් l බෙදීම දෙක උසකින් පිහිටි උච්චතම ලක්ෂ්‍යයට ළඟා වීමට පෙර l බෙදීම දෙක උසකින් පිහිටි උච්චතම ලක්ෂ්‍යයට ළඟා වීම l බෙදීම දෙකක් කියලා දැන් දෙන්නේ ඒක අපේ නොකිය කියනවා මේක අර l බෙදීම දෙකක වෘත්තයක තමයි චලිතය වෙන්නේ කියලා. උච්චතම ලක්ෂ්‍යයට පෙර අංශුව මුල් වෙන්න නම් මෙන්න මේ ඇල්ෆා කියන එක බිඳුවයි 90යි අතරදී පිටන්න ඕන. දෙපැත්තටම මම sin දැම්ම sin බිඳුව sin alpha sin 90 sin බිඳුවයි sin alpha කියන්නේ 2යි u වර්ග ඍණ 2ක් gl බෙදීම 3ක් gl sin 90 1යි 3යි gl ගේ හැම පැත්තම වැඩි කරාම බිඳුවයි 2ක් u වර්ග ඍණ 2ක් gl 3ක් gl දෙකෙන් හැම පදයක්ම බෙදලා දැම්මම බිඳුවයි u වර්ග ඍණ 2ක් gl
3යි GL බෙදීම 2යි. 2යි GL හැපෙන්න ගත්තාම 2යි GL Q වර්ග 3යි GL බෙදීම 2 3 බෙදීම 2 ධන 2 කියන්නේ 2 2 4යි 7 බෙදීම 2යි GL. මෙන්න මේක තමයි උත්තර. උත්තර ඒ ගානේ අන්තිම ආරම්භක අවස්ථා දෙකම පියවරල් දෙකම මේ සාමාන්‍ය තීරිය අර තුන්වෙනි කෑල්ල විතරයි පොඩ්ඩක් හිතන්න තියෙන්නේ. ඒකෙත් හිතන්න තියෙන්නේ දණ්ඩේ වැදුනට පස්සේ අර L වෙච්ච වෘත්තයකට මේ ගමන් කරන්නේ අර L බෙදීම 2 වෙච්ච වෘත්තයක ගමන් කරනවා කියන එක. ඊළඟට අපි කතා කරමු බටයක් තුලින් තන්තුවක් යවලා අංශු දෙකක් මුල්චලි දෙන අවස්ථාවක් ගැන. 2001 ගණන ගත්තොත් රූපයේ දැක්වෙන්නේ කේන්ද්‍රය O හා අරය සිම්පල් A වූ වෘත්තයක ආකාරයෙන් නවන ලද පටු සුමට නලයකි. එය සිරස්තලයක සවි කර ඇත. ස්කන්ධ පිළිවෙලින් සිම්පල් M හා සිම්පල් 3M වූ PQ අංශු දෙකක් දිග 5 බෙදීමේ වූ සැහැල්ලු අවිතන් උගුරුල් තන්තුවකින් සම්බන්ධ කරනු ලැබූ තලය තුල බහා ඇත. ආරම්භයේදී නලයේ තිරසිෂ්කම්භයේ ප්‍රතිවිරුද්ධ කෙළවරවල අංශුද තලයේ උඩත් භාගයේ තන්තුවද තබා පද්ධතිය නිශ්චලතාවයේ සිට මුදාහරු ලැබේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. ආරම්භයේදී එක වස්තු දෙක මෙහෙම තියෙනවා. තන්තුව මෙන්න මේ ආකාරයට තියෙනවා. එක ස්කන්ධයක් mg ලෙසත් අනිත් ස්කන්ධය 3යි mg. ආතතිය ඊට පස්සේ මෙන්න මේ පද්ධතිය නිශ්චලතාවයේ සිට මුදාහරන. මුදාහර මොහොතේ සිට සිම්පල් t කාලයකදී θ කෝණයකින් OP හැරියට නම් OP හැරියට නම් ශක්ති සංස්ථිති මූලධර්මයේ යෙදීමෙන් මෙන්න මේක ප්‍රකාශනයක් දීලා බව පෙන්වන්න කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මෙහෙම තියලා මේක අතහැරියාම 3m බරති අංශුව පල්ලෙහාට mg බර අංශුව ඉහළට ගමන් කරනවා. t කාලයක් තුලදී මෙන්න මේ OP කියන රේඛාව θ කෝණයකින් හැරිලා තියෙනවා නම් මෙයා θ කෝණයකින් හැරෙනවා කියන්නේ මෙයක් θ කෝණයකින් හැරෙනවා කියන එක. ඒ කියන්නේ මෙන්න මේ ආකාරය. මෙයක් θ මෙයක් θ. ඉතින් මෙයාගේ ප්‍රවේගය v1 නම් මෙයාගේ ප්‍රවේගය v1 ම. එතකොට අපිට කරන්න තියෙන්නේ කලින් විදිහටම අවස්ථා දෙක සලකලා ශක්ති සංස්ථිති නියමය යොදන එක. මම විභව ශක්ති ශූන්‍ය මට්ටමේ ඕහරා යන රේඛාව කියලා ගත්තොත් ආරම්භක අවස්ථාවේදී අංශු දෙකේම විභව ශක්තිය බිඳුවයි. ආරම්භක අවස්ථාවේ අංශු දෙකම නිශ්චලතාවයේ කියලා තියෙන්නේ දෙන්නගේම ප්‍රවේග බිඳුවේ සමස්ත ශක්තිය බිඳුවක් වෙනවා. දෙවන අවස්ථාවට කියෝකින් දෙන්නගේ චාලක ශක්තිය ගත්තොත් භාගය m b වර්ග ධන භාගයයි 3යි m b වර්ග. මෙයා විභව ශක්ති ශූන්‍ය මට්ටම මම මේ කියලාම ගන්නේ mg මෙයාගේ අරේ දීලා තියෙන්නේ a cos θ a sin θ ධන mg a sin θ. මේ අංශය ගත්තොත් විභව ශක්ති ශූන්‍ය මට්ටමේ පහළ තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍ය ධන තරක තමයි විභව ශක්ති ශූන්‍ය මට්ටමට ඉහළින් තියෙන වස්තු වල විභව ශක්තිය ධන ලෙස, විභව ශක්ති ශූන්‍ය මට්ටමට පහළින් තියෙන වස්තු වල විභව ශක්තිය ඍණ ලෙස තමයි අර්ථ දක්වන්නේ. එතකොට ඍණ 3යි mg a sin θ.
එතකොට ඍණ 3යි mg ඍණ 3ෙන් ධන එකක් අඩුවම ඍණ 2යි. ඒක එහා පැත්තට ගිහින් ධන mga sin theta සමානයි භාගයක් එළියට ගත්තාම 4යි mb වර්ග m කැපෙනවා දෙකට දෙකක් කැපෙනවා මේ දෙකට මේ දෙකක් කැපෙනවා. එතකොට අපිට එන උත්තරේ v වර්ගයේ උත්තරයක් එනවා. v වර්ග සමානයි ga sin theta. v වර්ග ඒක නම් theta වර්ග කියන්නේ ga sin theta. theta වර්ග කියන්නේ theta dot වර්ග කියන්නේ ඒට එකක් කැපුනහම a theta dot කියන්නේ sin theta. ඊට පස්සේ අහනවා මෙම මොහොතේදී නලයෙන් p අංශුව මත යෙදෙන බලය සොයන්න කියලා. නලයෙන් p අංශුව මත ඔතන f සමාන m මේ දැම්මොත් ඉන්නේ කේන්ද්‍රය දෙසට මෙයා තීටා නම් මෙයා 90 මෙයා 90 ඍණ තීටා සංරචක වෙන්නේ mg cos 90 ඍණ තීටා කියන්නේ mg sin තීටා ඍණ r m v වර්ග කියන්නේ ga sin theta බෙදීම a r සමාන වෙන්නේ mg sin theta ඍණ mg sin theta. ඒ කියන්නේ r සමානයි 0යි. මේ තියෙන්නේ 2001 A level ගන්න. මම ඊට පස්සේ 2014 A level ගන්න ගැන කතා කළොත් හරය සිම්පල් A සහ කේන්ද්‍රය O වූ සිහින් සුමට වෘත්තාකාර නලයක් තුළින් සිරස් තලයක සවි කර ඇත. දිග 3.5 බෙදීම දෙකට වඩා වැඩි සැහැල්ලු අවිතන්න තන්තුවක එක් කෙළවරක් OP තිරස්ස ඇති නලය තුල අල්වා තැබූ ස්කන්ධය සිම්පල් M වන P අංශුවකට ඇඳා ඇත. රූපයේ පෙන්වා ඇති පරිදි තන්තුව නලය තුලින්ද නලයේ පහළම ලක්ෂයේ ඇති කුඩා සුමුට සිදුරක් තුලින්ද යමින් අනෙක් කෙළවරේ ස්කන්ධය දෙකයි M Q අංශුවක් දරා සිටි. තන්තුව තදව ඇති ඉහත පීඩීමේ P අංශුව නිශ්චලතාවයේ සිට මුදා හරිනු ලැබේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම රූපයක් තියෙනවා. එක අංශුවක් මෙන්න මෙහෙම තියෙනවා P අංශුව. එයාගේ ස්කන්ධයෙන් තන්තුව මේ විදිහට සම්බන්ධ වෙලා පහළම රක්ෂයේ සිදුරකින් එළියට ගිහිල්ලා තමා දෙකයි M වෙච්ච Q අංශුව පිහිටන්නේ. මේක තමයි රූපේ. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ ආකාරයට තියලා මෙන්න මේක නිශ්චලතාවයේ සිට P අංශුව නිශ්චලතාවයේ සිට මුදා හරිනවා කියලා. ශක්ති සංස්ථිති මූලධර්මයේදී මේ θ කෝණයකින් OP හැරී ඇති විට OP θ කෝණයකින් හැරී ඇති විට P අංශුවේ වේගය v යන්න v වර්ග සමානයි 2 බෙදීම 3යි වරාණ ත්‍රිත් දෙකක් θ ඍණ sin θ වගේ දෙනු ලබනවා පෙන්වන්න. දැන් මෙයා නිශ්චලව අතහැරියොත් වඩා වැඩි ස්කන්ධය කියන්නේ mg මේක 2 mg මෙයා පල්ලෙහාට යනවා මෙයා ඉහළට යනවා. එතකොට මෙයා θ ප්‍රමාණයකින් හැරෙනවා. මම රූප සටහන නැවත අරගත්තොත් මේ අවස්ථාවට මෙයා පහළට යනවා මෙයා ඉහළට යනවා. OP θ කෝණයකින් හැදලා තියෙනවා. ඊ අර දෙකයි. එතකොට මම අවස්ථා දෙකටම ශක්ති සංස්ථිති නියමය දානවා. විභව ශක්ති ශුන්‍ය මට්ටම මෙන්න මේක විදිහට සලකනවා. මෙයාගේ ප්‍රවේගයක් T මෙයාගේ ප්‍රවේගයක් V.
මේ තියෙන්නේ 2014 ඒරල් ගාන 2014. එතකොට පළවෙනි අවස්ථාවට විභව ශක්තිය ශුන්‍ය මට්ටම ලකුණු කරාට පස්සේ පළවෙනි අවස්ථාවට මම විභව ශක්තිය දැම්මොත් මෙයාගේ විභව ශක්තිය බිඳුවයි. එයාගේ චාලක ශක්තියකුත් නැහැ, මෙයාගේ චාලක ශක්තියකුත් නැහැ. ඒ වුණාට මෙයාගේ මෙන්න මේ වස්තුවේ විභව ශක්තියක් තියෙනවා. අපිට මෙන්න මෙතෙන් යනකන් දුර සිම්පල් ඒ විදිහට ගන්න පුළුවන්. මේ බටේ ඊට සීනින්ද මේ පරතරේ නොසලකා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ බටේ ඉඳන් එළියට ගිහලා තියෙන තන්තු කොටස දිග අපි දන්නේ නැහැ. ඒ හින්දා අපි මෙන්න මේ දිග k ලෙස අගයක් දාගන්නවා. එතකොට විභව ශක්ති ශූන්‍ය මට්ටම පහලින් නම් මේක පිළිගන්නේ ඍණ 2ක් mg a ධන k ඍණ 2ක් mg a ධන k සමාන වෙනවා දෙවෙනි අවස්ථාවට ගියාම අවස්ථා දෙකකට ප්‍රවේග දෙකක් තියෙනවා භාගයයි 2ක් mv වර්ග ධන භාගයයි mv වර්ග මෙයාගේ විභව ශක්තිය ගත්තොත් විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉහළ තියෙන්නේ mg a cos theta මෙයාගේ විභව ශක්තිය ශූන්‍ය මට්ටම ගත්තොත් යට දෙක ගත්තොත් මෙයා තියෙන පල්ලෙහාන් ඉඳන් ඍණ වෙන්නේ ඍණ 2ක් mg දැන් මේ දුර k කියලා දන්නවා ඉස්සෙල්ලා ආකාරයටම සම්මිතිය ගත්ත රූපේ මෙන්න මේ දුර k කියලා ගන්නවා දැන් මේ දුර දන්නේ නැහැ අපි දැන් මේ p අංශුව මෙතන ඉඳන් θ කෝණයක් හැරෙනවා කියන්නේ ඒ θ කෝණයට අදාළව ඇඳෙන වෘත්ත ඡාපය දිකට සමාන දුරක් මෙන්න මේ තන්තුව ගමන් කරනවා. ඒ කියන්නේ සමානයි r θ දැම්මොත් අර ඒ වෙද්දි θ කෝණයෙන් හැරෙද්දි මෙන්න මේ a θ කියලා දුරක් මෙන්න මේ තන්තුව ගමන් කරලා තියෙනවා. a θ දුරක් තන්තුව ගමන් කරනවා කියන්නේ මෙන්න මේකෙන් වැඩිපුර යන කොටස වෙන්නේ a θ තමයි. මේ පැත්තෙන් ඉහළට ඉස්සෙන ප්‍රමාණය මේ පැත්තෙන් එළියට එනවා. ඒක තමයි මෙන්න මේ a θ කියලා කියන්නේ. ඒ කියන්නේ ඍණ 2 mg a ධන k ඍණ ධන a θ. උතර ගත්තොත් ඍණ 2ක් mg a ධන k සමානයි භාගයක් මේ දෙන්න එකතු වුණාම 3i mv වර්ග වෙනවා ධන mg a cos theta මම මේ කඩලා දෙනවා ඍණ 2ක් mg a ධන k ඍණ 2ක් mg a theta. මොකද මේකට මේ පදේ එකට යනවා b වර්ගයේ උක්ත කළ එහා පැත්තට දැම්මොත් 2ක් mg a theta ඍණ mg a cos theta මෙයා උස වෙන්නේ mga sin theta mga sin theta සිකස් උසනේ දෙකක් mga theta ඍණ mga sin theta සමාන වෙනවා 3 වේදීම 2යි mv වර්ග m කැපෙනවා දෙකෙන් හරස් තුන කළොත් 4ක් da theta ඍණ 2ක් da sin theta සමානයි 3යි v වර්ග. v වර්ග කියන්නේ දෙකයි ag එකක් ඉහළ ගත්තොත් 2ක් theta ඍණ sin theta බෙදීම 3. ඊට පස්සේ p අංශුව මත නලයෙන් ඇතිකරන ප්‍රතික්‍රියාව. p අංශුව මත නලයෙන් ඇතිකරන ප්‍රතික්‍රියාව කියන්නේ r කියලා ගත්තොත් f සමානයි මේ දාන්න 37ට කේන්ද්‍රය දෙසට r ධන mg cos අනුවරින θ කියන්නේ mg sin θ මෙතන r කියන්නේ
ස්පර්ශ වෙලා තියෙන්නේ පහළ කුෂ්ඨයට. එතකොට ප්‍රතික්‍රියා බලය ඉහළට mg cos theta ඍණ r සමානයි mv වර්ග බෙදීම a. ඊවට මේක ආදේශ කරාම උත්තරේ ඊළඟට මම කතා කරන්න යන්නේ වෘත්ත චලිතය සහ ප්‍රත්‍යාගත සංගුණකයේ ආශ්‍රිතව නිර්මාණය වෙච්ච ගැටලුවක්. ඒ කියන්නේ අංශු දෙකක් ගැටෙද්දී ඒ දෙන්නගේ රේඛීය ගම්‍යතාවය, නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය, වෘත්ත චලිතය ආශ්‍රිත සිද්ධාන්තය ඔක්කොම සම්බන්ධ වෙච්ච ගැටලුවක්. දාන වෙන්නේ අර්ධ වෘත්තාකාර කම්බියක් විස්කම්බයේ තිරස්ස පිහිටන පරිදි අචල සිරස් තලයක රඳවා ඇත. ස්කන්ධයේ සිම්පල් M කැපිටල් A පබළුවක් විස්කම්බයක කෙළවර ආසන්නයේද ස්කන්ධයේ 3යි සිම්පල් M කැපිටල් B පබළුවක් කම්බියේ පහත්ම ලක්ෂයේද රඳවා තිබේ. දැන් කැපිටල් A පබළුව නිශ්චලතාවයෙන් උදාහරණු ලැබේ. A B පබළුවේ ගැටීමෙන් පසු අර යටි සිරස එක්කලා ඇල්ෆා කෝණය සාධන පිහිටීමක් කරා පැමිණි විට කැපිටල් B පබළුව ශ්‍රේණිකව නිශ්චලතාවයට පත් වේ. පබළු අතර ප්‍රත්‍යාගත සංගුණකයේ සිම්පල් E නම් cos alpha සමානයි 5 E 3 E බෙදීම 16 බව පෙන්වන්න. ඒ කියන්නේ ගායන රූපයෙන් දොස් මෙන්න මෙහෙම එකක් කියන්නේ. අර්ධ වෘත්තාකාර කම්බියක් මෙන්න මේ ආකාරයට නමලා තියෙනවා. විස්කම්බයේ තිරස්. ඊට පස්සේ ස්කන්ධ සිම්පල් M පබළුවක් විස්කම්බයක කෙළවර ආසන්නයේද. ස්කන්ධ සිම්පල් M වෙච්ච කැපිටල් A පබළුවක් විස්කම්බයක කෙළවර ආසන්නයේද. ස්කන්ධය සිම්පල් 3යි M කැපිටල් B පබළුවක් කම්බියේ පහත්ම ලක්ෂයේද රඳවා ඇත. දැන් කැපිටල් A පබළුව නිශ්චලතාවයේ සිට උදාහරණ ලැබේ. ඊට පස්සේ මෙන්න මේ A පබළුව ඇවිල්ලා B පබළුවේ ගැටුණාට පස්සේ මෙන්න මේ B පබළුව යටිය සිරසත් එක්කලා ඇල්ෆා කෝණයක් සාධන පිහිටීමක් කරා පැමිණි විට B පබළුව ශ්‍රේණික නිශ්චලතාවයට පත් වේ. පබළුව අතර ප්‍රත්‍යාගත සංගුණකයේ E නම් cos alpha මෙන්න මේ උත්තරේ එනවා කියලා තමයි පෙන්නන්න තියෙන්නේ. ගාන පැහැදිලි. මෙයාගෙන් මෙතන ඉඳන් A ලක්ෂයේ නම් පබළුව අතාරිනවා. A පබළුව අතරියාම A පබළුව මෙතෙන් ඉඳන් ඇවිල්ලා B ගේ වදිනවා. B ඊට පස්සේ alpha කෝණයක් කාන්තර ගන්න ගිහිල්ලා නිශ්චල වෙනවා. ප්‍රත්‍යාගත සංගුණකයේ කෝණ දෙක අතර සිම්පල් E කියලා කියනවා. ඒ කියන්නේ මම පළවෙනි අවස්ථාවට ගත්තොත් මෙන්න මේ අංශුව මෙයාගේ ගැටීමට මොහොතකට පෙර ප්‍රවේගය මම හොයාගන්න ඕනේ. මම පළවෙනි අවස්ථාවේ ශක්ති සංස්ථිති නියමය දානවා. මම විභව ශක්ති ශූන්‍ය මට්ටමේ පළවෙනි අවස්ථාව ගන්නවා. එතකොට මෙයාගේ විභව ශක්තිය වෙනවා mg a වෙනවා. චාලක ශක්තිය යන්නේ නිශ්චලතාවයෙන් උදාහරණයකින්ද ආරම්භයේදී අවසාන අවස්ථාවේදී විභව ශක්තියක් නැහැ විභව ශක්තිය ශූන්‍ය මට්ටමේ ඉන්නින්ද එයාගේ ප්‍රවේගය වෙනවා භාගයයි v1 වර්ග. ඉතින් කැපිට යනවා v1 කියන්නේ 2ක් va වර්ගමූල. v1 කියන්නේ 2ක් va වර්ගමූල. ඊට පස්සේ දැන් මම මෙයාගේ ප්‍රවේගය දන්නවා. නමුත් මේ ප්‍රවේගය ගන්නට පස්සේ මෙයාගේ ප්‍රවේගය දන්නේ නැහැ. ගන්නට පස්සේ ආරම්භ ප්‍රවේගය දන්නා. මෙයා ගන්නට පස්සේ අපි හිතමුකෝ කැපිටල් A එක v2 ප්‍රවේගයනොත් කැපිටල් B එක v3 ප්‍රවේගයක් ගන්නවා කියලා. මම ඊළඟට මේ ගැටුණ අවස්ථාවට රේඛීය ගම්‍යතා සංස්ථිති මූලධර්මය දානවා. රේඛීය ගම්‍යතා සංස්ථිතිය දානවා. එතකොට ආරම්භක අවස්ථාව සලකුවොත් සිම්පල් m අංශුව v1 ප්‍රවේගයෙන් ගම සමගන්නවා කියන්නේ mv1 මේ දිශාවට. ආරම්භයේදී මෙයා නිශ්චිතමයි මේක නිශ්චල හින්දා එයාගේ ගම්‍යතාවක් නැහැ. සමානයි. දෙවෙනි අවස්ථාවේදී සිම්පල් m අංශුවේ
ප්‍රවේගය වෙන්නේ mv2. මම b අංශුවත් ඒ දිශාවට ගණනා කරලා සැලකුවොත් mv3යි. එතෙන් අපේ යනවා b1 සමානයි b2 ධන 3යි b3 වෙනවා. මෙතන ස්කන්ධය 3යි. ඊළඟට මම මේ ගැටෙන අවස්ථාවට නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය දැම්මොත් නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ඒ කියන්නේ ප්‍රත්‍යාගත සංගුණකයේ සමාන වෙනවා අංශු දෙක වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය බෙදීම අංශු දෙක ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ අංශුන් දෙක වෙන වෙන ගැටුණාට පස්සේ අවස්ථාවේදී දෙන්නට ප්‍රවේග දෙකක් තියෙනවානේ. එක අංශුවකට සාපේක්ෂව අනිත් අංශුවේ ප්‍රවේගය තමයි වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය කියලා කියන්නේ. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ගැටීමට පෙර අවස්ථාවේ තියෙන ප්‍රවේගයන් දෙකේ සාපේක්ෂ ප්‍රවේගය. වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ දැන් ගැටුණාට පස්සේ ප්‍රවේගයන් දෙක වෙන්නේ v2 සහ v3. මේ දෙකෙන් මම උපකල්පනය කරනවා v3 වේගෙන් යනවා ඇති කියලා හිතලා b අංශුව නිශ්චල කරනොත් එතකොට අපිට එනවා v3 ඍණ v2 වෙන්වීමේ සාපේක්ෂ ප්‍රවේගය. ඒ කියන්නේ දැන් මෙහෙම පොළොවට සාපේක්ෂව a කියන්නේ v2 පොළොවට සාපේක්ෂව b කියන්නේ v3. එතකොට a අංශුව නිශ්චල කළොත් b e කියන්නේ ධන ea v3 ea අනිත් පැත්තටදී v2. මොනෝක තමයි වෙන්නේ. ලංවීමේ සාපේක්ෂ ප්‍රවේගය කියන්නේ ඒකම තමයි. a අංශුව නිශ්චල කරනවා. එතකොට ප්‍රවේගය වෙන්නේ v1යි. එතකොට ev1 සමානයි v3 ඍණ v2 v1 කියන්නේ මූල දෙකයි a v3 ඍණ v2. මට මේ සම්කලන දෙක විසඳලා v1 කියන්නේ අපි දන්නා මෙතන මූල දෙකයි a කියලා විසඳලා v3ට උත්තරයක් ගන්න පුළුවන් මේ 1 සහ 2 සමීකරණ දෙක එකතු කරලා එක ධන දෙක ගත්තොත් මූල දෙකයි a දිගට ඉරගත්ත හැකි e ධන 1 සමානයි 4යි v3. v3 සමානයි මූල දෙකක් a e ධන 1 බෙදීම 4. දැන් මම v3 හොයාගත්තා. ඒ කියන්නේ ගැටුමට පස්සේ මෙන්න මෙයාගේ ප්‍රවේගය v3. ඊට පස්සේ මම මේ v3 ඇසුරින් ඊළඟ තලයේ උදෙසා ශක්ති සංස්ථිති නියමය දානවා. විභව ශක්තිය අතරමයි විභව ශක්තිය නැහැ හින්දා භාගයයි 3යි m v3 වර්ගය කියන්නේ 2ක් ag බෙදීම 16යි e ධන 1 වර්ගය. මෙයා cos alpha දුරක් වලට යනවා. ගියාට පස්සේ ශනික නිශ්චලතාවය ලක්වන මේ අවස්ථාවේදී ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ චාලක ශක්තියක් නැහැ. තියෙන විභව ශක්තිය පමණයි 3යි mg ඒ වාරය එකගෙන cos alpha එකගෙන cos alpha. ඒ කියන්නේ 3m ට 3m කැපෙනවා 2ට 2ක් කැපෙනවා. ඒ g බෙදීම 16 e ධන 1 වර්ග. එතන g ට g කැපෙනවා. ඒට 1 කැපෙනවා. e ධන 1 වර්ග බෙදීම 16 එක ඍණ cos alpha. ඒ කියන්නේ cos alpha සමාන වෙනවා එක ඍණ e වර්ග ධන 2ක් e ධන 1 බෙදීම 16ට. cos alpha කියන්නේ උඩ 16 පොදු හරය ගත්තොත් 16 ඍණ e වර්ග ඍණ 2ක් e ඍණ 1 ඍණ එළියට දුකින් e වර්ග ධන 2ක් e ධන 15 කියන්නේ ඍණ 15යි. බෙදීම 16. පස්සලක් 3 විදිහට මේකේ 15 කියන උතර අන්තරයක් වෙන පස්සලක් 3 වෙනවා සාධක කෙලීම ධන 5ක් e ඍණ 3ක් e ඍණ 15 බෙදීම 16 සමානයි ඍණ
e ධන 5යි e එක කියලා ගත්තොත් e ධන 5යි ඍණ 3ක් කියලා ගත්තොත් e ධන 5යි බෙදීම 16 ඍණෙන් වැඩි වුණොත් e ඍණ 3 ඍණෙන් වැඩි වුණාම 3 ඍණ e වෙනවා 3 ඍණ e සමාන වැඩි වීම 5 ධන e බෙදීම 16 එනවා ඊළඟට තිරස් වෘත්ත චලිත ගැන කතා කරොත් අපි ඉස්සෙල්ලා කතා කරේ සිරස් වෘත්ත චලිත ගැන දැන් කතා කරන්නේ තිරස් වෘත්ත චලිත ගැන. තිරස් වෘත්ත චලිත ගැන කතා කරොත් ඒකේ සමීකරණ දාන්න දෙන්නේ f සමානයි මේ සිරසට සහ තිරසට දාන්න තියෙන්නේ. තිරස් වෘත්ත චලිත. මම උදාහරණයක් ගැන කිව්වොත් කේතු අවලම්බයක බට්ටාගේ වේගය සිම්පල් v ද ඒ චලනය වන වෘත්තයේ හරය සිම්පල් r ද වේ. තන්තුවේ දිග සිම්පල් l නම් v වර්ග සමානයි gr වර්ග බෙදීම වර්ගමූල l වර්ග ඍණ r වර්ග බව පෙන්වනවා. පරිභ්‍රමණ කාලය සොයන්න. ඒ කියන්නේ මෙහෙම බට්ටෙක් එළලා දිනනවා නම් හේතු අවලම්බයක බට්ට කියන්නේ ඒ බට්ටා බට්ටාගේ වේගයේ v ද ඒ චලනය වන වෘත්තයේ ආරය r ද වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ බට්ටෙක් ඉන්නවා නම් ඒ බට්ටා මෙන්න මේ ආකාරයක වෘත්තයක චලිත වෙනවා. එතකොට ඒ බට්ටා චලනය වන වෘත්තයේ ආරය r ද තන්තුවේ දිග l ද බට්ටාගේ වේගය v ද කියලා කියනවා. මම බට්ටාගේ ස්කන්ධය ගන්නවා සිම්පල් m කියලා. ආතතිය ගන්නවා සිම්පල් t කියලා. එතකොට මම මේ කෝණය ගන්නවා θ කියලා. පළවෙනි අවස්ථාවේදී කේන්ද්‍රයේ දෙසට මම s සමානයි මේ දානවා. එතකොට මට එනවා ප්‍රවේගයේ ස්කන්ධයේ බලපෑමක් නැහැ. ආතතිය සංරචකයක් වෙනවා t cos θ. m කේන්ද්‍රාක්ෂාරී ත්වරණය වෙන්නේ v වර්ග බෙදීම හරය r නූට් එක තමයි මේක යන්නේ. මම ඊට පස්සේ f සමානයි මේ සිරස් අතර දානවා. t cos θ t sin θ. t sin θ ඍණ mg මෙයා චලනය වෙන්නේ තිරස් අතර වෙනදා සිරස් අතර මෙයාගේ ප්‍රවේගයක් නැහැ. ඒ කියන්නේ සිරස් අතර මෙයාගේ ත්වරණයක් නැහැ. ත්වරණයක් නැති හින්දා m මේ පදයේ විද්‍යාවක් වෙනවා. ඒ කියන්නේ t sin θ සමානයි mg. මේ පළවෙනි ප්‍රකාශනයේ මේ දෙවෙනි ප්‍රකාශනය. මට මේ එක ප්‍රකාශනයේ දෙක ප්‍රකාශනයේ දෙකෙන් බෙදුවාම මම දෙවෙනි ප්‍රකාශනයේ බෙදීම එක කියලා ගන්නවා. ඊට t කැපිටල් ගිහිල්ලා tan θ එනවා m කැපිටල් ගිහිල්ලා g බෙදීම v වර්ග ඔන්න ඔය එකක් එනවා. දැන් tan θ ට උත්තරයක් ගන්න ඕනේ. tan θ කියන්නේ සම්මුපාද බෙදීම බද්ධපාද. එතකොට මේකට පයිතගොරස් දැම්මොත් l වර්ග ඍණ r වර්ගයේ වර්ගමූල. සම්මුපාද බෙදීම බද්ධපාද. l වර්ග ඍණ r වර්ග බද්ධපාදය කියන්නේ r g බෙදීම v වර්ග v වර්ග උක්ත කළොත් r වර්ග g බෙදීම l වර්ග ඍණ r වර්ග. දැන් ඊට පස්සේ අපෙන් අහනවා පරිභ්‍රමණ කාලය සොයන්න කියලා. පරිභ්‍රමණ කාලය කියන්නේ ආවර්ත කාලය. ආවර්ත කාලය කියන්නේ t සමානයි 2.5 බෙදීම ඔමෙගා. එතකොට ඔමෙගා අපි හොයාගන්න ඕනේ. අපි දන්නවා v සමානයි r ඔමෙගා. එතකොට v වර්ග සමානයි r වර්ග ඔමෙගා වර්ග. d වර්ග දන්නවා r වර්ග g බෙදීම
L වර්ග කියන R වර්ග කියලා R වර්ග ඔමේගා ගන්නවා. ඒ අර්ථයෙන් අපිට ඔමේගා හොයාගන්න පුළුවන්. ඔමේගා විනාඩි මෙන්න මේ විදිහට ආදේශ කරාම පරිභ්‍රමණ කාලයත් හොයාගන්න පුළුවන්. ඊළඟට අපි යමු මේ අවස්ථාවේදීම ඒ කියන්නේ මේ අවස්ථාව වගේමයි හැබැයි ඊට පොඩ්ඩක් සංකීර්ණ අවස්ථාවකට. මේ අවස්ථාව වගේමයි හැබැයි ඊට පොඩ්ඩක් සංකීර්ණ. ඒ කියන්නේ අංශු දෙකක් එකිනෙක හා සම්බන්ධ කරලා තියෙන අවස්ථාවක්. මම මුලින් ගාන ගැන කිව්වොත් ස්කන්ධය කැපිටල් M වූ අංශුවක් සිම්පල් L දිග තන්තුවක් මගින් අචල රක්ෂයකින් එල්ලා ඇත. එම අංශුව තිරස් වෘත්තයක ඔමේගා ඒකාකාර වේගකින් චලනය කරනු ලැබේ. ඇල්ෆා L ඔමේගා හා සම්බන්ධ ප්‍රකාශයක් ලබා ගන්න. මම මුලින් ඒක ඇල්ලා හදන්නම්. ඒ කියන්නේ ස්කන්ධය කැපිටල් M වූ අංශුවක් දිග L වූ තන්තුවක් මගින් අචල රක්ෂයකින් එල්ලා ඇත. එම අංශුව තිරස් වෘත්තයක ඔමේගා ඒකාකාර කෝණික ප්‍රවේගයකින් චලනය වේ. නම් ඇල්ෆා L ඔමේගා හා සම්බන්ධ ප්‍රකාශනයක් ලබා ගන්න. ඇල්ෆා කියන්නේ මෙතන කෝණය ඇල්ෆා මම මෙහා කියලා ගත්තොත් තන්තුවේ දිග L මට උතර අරේ ලියාගත්ත හැකි L සහ ඇල්ෆා සුරෙන් L cos ඇල්ෆා L sin ඇල්ෆා. ආතතියටි ස්කන්ධය කැපිටල් MG. ඉස්සෙල්ලා විදිහට සිරස් අතර දාන S සමාන එන්නේ T cos ඇල්ෆා සමානයි MG. තිරස් අතර දැම්මාම T sin alpha සමානයි m ඔමේගා කෙලින්ම දීලා දින අපිට උතර ඔමේගා සම්බන්ධ කේන්ද්‍ර අවිසාරිත උතර ලියාගත්ත හැකි ඔමේගා වර්ග r කියලා. r කියන්නේ L sin alpha sin alpha කැපිටල් T කියන්නේ m ඔමේගා වර්ග L T ආදේශ කළොතින් m ඔමේගා වර්ග L cos alpha සමානයි කැපිටල් mg m කැපිටල් ඇල්ෆා L හා ඔමේගා හා සම්බන්ධ ප්‍රකාශනයක් අපි දැන් ලබා ගත්තා. ඊට පස්සේ කියනවා තන්තුවේ ලක්ෂයකට ස්කන්ධය සිම්පල් M වූ දෙවෙනි අංශුවක් ගැටගසා එම අංශුව තිරස් වෘත්තයක චලනය කරනු ලැබේ. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකදී තන්තුවේ ලක්ෂයකට ස්කන්ධය M තවත් අංශුවක් ගැට ගහලා ඒකත් තිරස් වෘත්තයක චලනය කරනු ලැබේ. පළමු අංශුව ඇති කරන වෘත්තයේ ආරය 2r ද දෙවෙනි අංශුවේ ආරය සිම්පල් r ද වේ. තවද දෙකේම කෝණික ප්‍රවේගය සමාන වේ. තන්තු කොටස් දෙක ඕනෑම අවස්ථාවකදී එකම සිරස්තලයේ ඇති අතර ඉහළ හා පහළ තන්තු කොටස් පිළිවෙලින් සිරසත් එක්කලා බීට හා ගැමා නියත කෝණ ඇති කරයි. අපිට පෙන්වන්න කියන්නේ tan බීට බෙදීම tan ගැමා සමානයි දෙකක් කැපිටල් M ධන M බෙදීම දෙකක් කැපිටල් M ධන M බව. ඒ කියන්නේ tan beta බෙදීම tan gamma සමානයි දෙකක් capital M ධන simple M බෙදීම දෙකක් capital M ධන M. දැන් අපි රූපය අඳගත්තොත් මෙන්න මෙහෙම කතාවක් ඔකේ කියන්නේ. මෙන්න මේ simple M අංශුව තියෙනවා. ඒ අංශුව වෘත්තාකාර චලිතයක් වෘත්ත චලිතයක යෙදෙනවා. අරය R වෙච්ච. ඒත් එක්කම කැපිටල් M අංශුවත් වෘත්තාකාර චලිතයක යෙදෙනවා. අරය 2R වෙච්ච. උතර මම මෙයාගේ ආදති T එක ලෙසත් මෙයාගේ ආදති T දෙක ලෙසත් ගන්නවා. අපිට කියනවා මෙන්න මෙයා B
සිරසත් එක්කලා බීටා කෝණයකුත් මෙන්න මෙයා සිරසත් එක්කලා ගැමා කෝණයකුත් හදනවා. එතකොට මම පළවෙනි අංශුවට මම කැපිටල් M අංශුව සලකලා ලියුවොත් F සමානයි MA තිරස් අතර T2 sin alpha T2 sin alpha මෙයාගේ කෝණික දෙන්නගේම කෝණික ප්‍රවේග සමාන වෙන හින්දා මම ඒක ගන්නා ඔමේගා කියලා. ඔමේගා වර්ග r. ඔමේගා වර්ග r කියන්නේ අර කියන්නේ 2r. දෙවෙනි අවස්ථාවේ ගන්නම් f සමානයි මේ සිරස් අතර දාලා T2 cos alpha සමානයි capital M G. මේ දෙන්න බෙදුවාම එක බෙදීම 2 tan alpha සමානයි ඔමේගා වර්ග 2r බෙදීම g. මම දැන් සිම්පල් m අංශුවට දැම්මොත් සිරස් අතර t එකේ සංරචක වෙනවා t1 sin alpha sin. මෙතන කෝණය sin ගැමා cos ගැමා tan ගැමා. මෙතන කෝණය වෙන්නේ t1 sin beta. ඍණ ඒ වගේම මෙන්න මෙතන ආතතිය සංරචකෙලුත් වෙනවා. මේක තමයි ඒ ගන්න දිනවා කිව්ව විශේෂත්වය. සාමාන්‍ය ගණන් වල ආතතිය එක ආතතිය මේකේ අර තනු දෙකෙන් වෙන ආතතිය දෙක වෙනවා. t1 sin beta ඍණ t2 මේක ගැමා cos beta sin ගැමා සමානයි සිම්පල් m ඔමේගා වර්ග r. අපිට මේකේ t2 sin ගැමා ලියන්න පුළුවන් t1 sin beta ඍණ 2 m ඔමේගා වර්ග r සමානයි සිම්පල් m ඔමේගා වර්ග r. t1 sin beta කියන්නේ ඔමේගා වර්ග r එක එළියට ඇද්දොත් 2 කැපිටල් M ධන m. ඊට පස්සේ සිරස් අතර දැම්මොත් t1 cos beta සමාන වෙනවා t2 cos alpha ට ධන mg. t2 cos gamma ධන mg. t2 cos gamma අපි දන්නා කැපිටල් mg කියලා. m ධන සිම්පල් m භාගයක් g. මඩියට මෙන්න මේ ප්‍රකාශන දෙකක් බෙදු හැකියි. ඒ ප්‍රකාශන දෙක බෙදුවාම t1 කැපිටල් වෙනවා sin beta cos beta කැපිටල් tan beta එක්කෙනවා. tan beta සමානයි ඔමේගා වර්ග r 2 කැපිටල් m ධන m බෙදීම කැපිටල් M ධන m භාගයක් g. එතකොට ඔමේගා වර්ග බෙදීම ඔමේගා වර්ග r බෙදීම g වෙනකොට අපි ලියන්න පුළුවන් මෙතනින් tan beta සමානයි tan gamma බෙදීම 2 කැපිටල් M ධන සිම්පල් m වාරයක් කැපිටල් M ධන m. tan beta බෙදීම tan gamma සමානයි කැපිටල් 2 m ධන m බෙදීම 2 කැපිටල් M ධන සිම්පල් m.